දැන් අවුරුදු 4ක් විතර මම A level ළමයිව එක්සෑම් එකට යවනවා. හොඳයි. මෙච්චර කල් ඉතිහාසයේ මේ ගණන් සෙට් එක දෙනකොට මේ ගණන් හැම එකක්ම වගේ හදපු ළමයි ඉඳලා නැහැ. හැබැයි 2022 එකෙක් ඉන්නවා. මට මේ ගාන මේ කියවනකොට මතක් වුණේ. මේ ගාන මම දෙන්නේ සාමාන්‍යයෙන් හදන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. හැබැයි නුවරඑළිය ක්ලාස් එකේ ඉන්නවා මේ වගේ ගානක් දුන්නොත් අනිවාර්යෙන්ම හදනවා. පුළුවන් නම් හදන්න. මේ වගේ ගණන් හදන්න පුළුවන් කියන්නේ අනිවාර්යයෙන්ම රෑන්ක් එකට යන්න පුළුවන් සයිස් එකේ IQ එකක් තියෙනවා. ෂුවර්. සාමාන්‍යයෙන් මේ වගේ ගණන් කණින් ඉස්සලා හදන්න පුළුවන් අඩුයි 90ක් 90කට බෑ මේ වගේ ගණන් කණින්. සර් AB ඒකාකාර බාල්කයේ දිගේ අනාගත ස්කන්ධයකදී AB ඒකාකාර සිහින් බාල්කයේ දිගේ හතර බාල්කයක දිග 24 මීටර වේ. එහෙමනේ දුන්නේ. හරි. මම ෂේප් එකේ ගාන හදන්න පටන් ගන්නම්. ඔය ගාන හොඳ ගානක්. හරිද? ඔය ගාන හොඳ ගානක්. ඔය ගාන හදන්න බැරි වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. මම බෝඩ් එකේ පැහැදිලි කරනවා. හැබැයි හදන්නේ ඉන්නවා. මම කියවන අද ක්ලාස් මගේ ක්ලාස් වල වැඩ කරනකොට පිරිඩ් එකේ මගේ අර මේ කියන්නේ අවංකව කියන්නේ මේ පුදුම හිතන තරම් එමුන් ඉන්නේ නැහැ. සමහරුන් දැක්කම දුකයි. උන් වැඩ කරන්නේ නැති නිසා උන් දැක්කම දුකයි. සමහරුන් දැක්කම නෝමල් සාමාන්‍ය විදිහට වැඩ කරලා ළමයි හොඳයි. හොඳයි අවුලක් නැහැ. සමහරුන් දැක්කම සතුටුයි. උන් හොඳට උනන්දුවෙන් වැඩ කරනවා දැක්කම සතුටුයි. ඇත්තටම සතුටුයි. සමහරුන් දැක්කම පුදුමයි. ඒ උන් වැඩ කරන විදිය හරි මාර පුදුමයි. පුදුමයි කියන්නේ පුදුම හිතන තරම් උන් වැඩ කරනවා. ගානක් දුන්නොත් අනිවාර්යෙන් අය කතා දෙකක් නැහැ හදන කොච්චර වේට් එකක් දුන්නත් ඊළඟ දවසේ කරගෙන යනවා. වලේ ටියුට් එක ඔය MCQ පිටු 70 විතර අද ඔය දුන්නේ ටියුට් එක. ඔය පිටු 70 විතර ටියුට් එක දවස් 4න් ඉවර කරා කොල්ලේ. දවස් 4න් ඉවර කළා ටියුට් එක ඉවරයි සර් මේ උත්තර ටික ඕනේ කියලා. දවස් 4යි. අර මුතු වැඩ ටිකක් වැඩ කියන්නේ ඌ අර එක්සෑම් එකේ රිසල්ට් එන්න කලින් වර්ණනා කරන්න හොඳක් නෑ වගේ. ෂුවර් එකට මෙසර් එන අයිඩල් රෑන්ක් එක දාන්න කොහොමද? නුවරඑළියේ මාර වැටේ මේ විශේෂත්ව ගොඩක් තියෙනවා මේ විශේෂත්ව ගොඩක් තියෙනවා මේ 2022 මම නිකන් ආදර්ශයට ගන්නවා කියන්නේ හොඳයි 2022 නුවරඑළියේ ක්ලාස් වල අන්තිමේටම ක්ලාස් එකට ආවේ ඌ නුවරඑළියේ ක්ලාස් වල කලින් හිටිය ළමයි කලින් ඉඳලා ළමයි හිටියා ඌ තමයි අන්තිමේට ඔය කටින් කට ආරංචිය ගිහිල්ලා අන්තිමේටම ක්ලාස් එකට ආවේ ඌ හැබැයි ඌ තමයි සිලබස් එක ඉස්සෙල්ලාම ඉවර කරේ අන්තිමේට ක්ලාස් එකට ආව ක්ලාස් එකට ආව දවසේ මගේ කටින් නිකමට කියුණා ලබන සතියේ 21 උන්ගේ කෙමිස්ට්‍රි කියන්න පටන් ගන්නවා මොකෙක් හරි ඕන නම් එතෙන්ට ඇවිල්ලා කෙමිස්ට්‍රි කවර් කරගන්න කියලා මූ විතරයි ආවේ. එතන හිටියා 10ක් විතර. ඒ 10න් මූ විතරයි ආවේ කෙමිස්ට්‍රි ක්ලාස් එක. කෙමිස්ට්‍රි කියන්නේ මූ විතරයි ආවේ අර 21 උන් එක කෙමිස්ට්‍රි කවර් කරගන්න. 21 උන් එක කෙමිස්ට්‍රි කවර් කරගෙන ගියා. එහෙම 21 උන් එක සිලබස් එක ඉවරනකම් මූ ගියා. දැන් උන්ට 21 උන් සිලබස් ඉවරයි. මූ විතරයි සෙට් එකක් හිටියා අනිත් උන්ට ඒක අහගෙන හිටියා උන් ආවේ නැහැ. මූ ආවා. මුට දැන් සිලබස් ඉවරයි. මුට දැන් මේ ටියුට්ස් ටික දෙනකොට මූ දවසෙන් දෙකකින් ඉවර කරනවා. ආරයට කියන්නේ මම ඒක නිකන් කියන්නේ ඌව වර්ණනා කරන්න නෙවෙයි ආදර්ශයක් වගේ එකක් පුළුවන් නම් ගන්න කියලා කියන්නේ. හරිද? එහෙම වැඩ කරනම ඉන්නවා. අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න නම් අනිවාර්යෙන් එහෙම වැඩ කරන්න ඕනේ. මගේ ක්ලාස් වල බොහොම සීමිත ළමයි පිරිසක් නේ මගේ ක්ලාස් වල ඉන්නේ. ඒතකොට අනිත් සර්ලා ක්ලාස් වල ළමයි 1000 2000 ඉන්න ක්ලාස් උත් තියෙනවානේ. ඔය 1000 2000 ඉන්න ක්ලාස් වලත් ඔහොම උන් ඇතිනේ අනිවාර්යෙන්ම. දඩ වැඩ ඇතිනේ අනිවාර්යෙන්. ඒතකොට රටේ සමස්තයක් වශයෙන් රටේ අයිලන්ඩ් රෑන්ක් එකක් වගේ ගහන්න නම් මාර ගේමක් ගහන්න ඕනේ. අනිවාර්යයෙන්ම මාර ගේමක් ගහන්න ඕනේ. 2015 16 අයිලන්ඩ් රෑන්ක් ගහපුවම වගේ නෙමෙයි මේ 2022 අයිලන්ඩ් රෑන්ක් ගහනවා කියන්නේ. 2015 16 එකක් ටෙක්නොලොජිකල් සබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා දන්නේ නැහැ සමහරව. ඒතකොට අර නිකන් අර හැලිලා ආපු තරම් සිතෙක් මේ ඔය ටෙක්නොලොජි කරේ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් පට්ට වැට සෙට් එකක් ඉන්නවා මේක. 22 වෙනකොට 22 මගේ ක්ලාස් වලත් තියෙනවා හෙට වැට සෙට් එකක්. 22 අයිලන්ඩ් රෑන්ක් එකක් මොකක්ද ගහන්න ඕන නම් පට්ට ගේමක් ගහන්න ඕනේ අනිවාර්යයෙන්. හරි මම කියන්නේ ඒක නෙමෙයි ටියුට් වල දැන් ටියුට්ස් දෙන්න පටන් ගන්න තියෙන්නේ දඩ ටියුට් දෙන්න පටන් ගන්න තියෙන්නේ අර මුල් කාලේ දුන්න ටියුට් ඔය ත්‍රිකෝණ විදිහම ඕ ලෙවල් වලටත් තිබ්බේවනේ ඒවා ගේමක් පුත් නෑ වගේ නැත්තටම මොන දැන් දඩ ටියුට් දෙන්න පටන් ගත්තා බලයෙන් පටන් ගත්තා ඊපස්සේ බලේ කාර්යශක්තිය ප්‍රමචරිතේ ටියුට් සෙට් එක දීගෙන යනවා ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ ටියුට් වල MCQ 400 ගණන් තියෙනවා MCQ එකේ රචනා එකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ප්‍රශ්න 10 මට මතක නෑ 10ක් උඩ තියෙනවා මේ එතකොට දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. දැන් මේ අහන්න.
ගාණක් දුන්නම ගාණ හිතා ගන්න බෑනේ. ගාණක් දුන්නම ගාණ හිතා ගන්න බෑ. දඩ ගාණක් normal ගාණක් දුන්නොත් නම් හදනවා. බල පූර්ණයක් ඔය පස්සෙත් මේකේ ලම්බ දුර මේක බලය මේක කියලා දුන්නොත් හොයනවා. ඒක හොයන්න පුළුවන්. හැබැයි චාටර් ගාණක් දුන්නොත් හදන්න බෑ. හදන්න බැරි වෙන්න හේතුව තමයි ගණන් හදලා අත්දැකීම් මදි. හරි? එතකොට මොකක්ද කරන්න ඕනේ? ගණන් හදලා අත්දැකීම් වැඩි කරගන්න ඕනේ. ගණන් හදලා අත්දැකීම් වැඩි කරගන්න තමයි දඩ ටියුට් එකක් දීලා තියෙන්නේ. මෙතන මම දන්නවා දැඩි උනන්දුවේ ඉගෙන ගන්න සෙට් එකක් ඉන්නවා. මම ඒක ෂුවර් එකටම දන්නවා. මෙතන අනිවාර්යෙන් දැඩි උනන්දුවේ ඉගෙන ගන්න සෙට් එකක් ඉන්නවා. වැඩ පුළුවන් වුණත් බැරි වුණත් වැඩ පුළුවන් වීම බැරි වීම නෙවෙයි වැදගත්. දැඩි උනන්දුවේ වැඩ කිරීම තමයි වැදගත්. හරිද? මෙහෙම හිතපන්කෝ. දැඩි උනන්දුවේ මොකෙක් හරි වැඩ කරනවා උට වැඩ බෑ. උට වැඩ බෑ. හැබැයි ඌ දැඩි උනන්දුවේ වැඩ කරනවා. ටික කාලයක් යනකොට උට නිකම්ම වැඩ පුළුවන් වෙනවා. අනිවාර්යෙන් වැඩ පුළුවන් වෙනවා. ඌ දන්නේ නැතුව උට වැඩ පුළුවන් වෙනවා. කොච්චර කෙලවුණත් කොච්චර විභාග වලට ලකුණු අඩු වුණත් කොච්චර එක්සෑම් එකේ ලකුණු අඩු වුණත් කිසිම දෙයකට මානසික වැටෙන්න එපා. එක්සෑම් එකේ ලකුණු අඩු වුණොත් හොඳට බලපන් මොන පාඩම් වලටද ලකුණු අඩු වුනේ කියලා ඊට පස්සේ ඒ පාඩම් ටික හදාගන්න. හරි? ලකුණු නෙවෙයි වැදගත්, වැඩ පුළුවන් වීම වැඩ බැරි වීමත් නෙවෙයි වැදගත්, ගාණක් හදන්න පුළුවන් වීම ගාණක් හදන්න බැරි වීම නෙවෙයි වැදගත්. වැදගත් වෙන්නේ උනන්දුව විතරයි වැදගත් වෙන්නේ. හරි? උනන්දුව විතරමයි වැදගත් වෙන්නේ. වගකීමෙන්ද කියන්නේ? ඔව් වගකීමෙන් කියන්නේ. උනන්දුව විතරමයි වැදගත් වෙන්නේ. මොකෙක් හරි මේ වෙන ගණන් මීටර වෙන්නේ නැති කරන ප්‍රශ්නයක් නෙවෙයි. මට සමහර ගණන් මීටර වෙන්නේ නැහැ. ඒක නෙවෙයි ප්‍රශ්නේ. වැඩ පුළුවන් වුණත් බැරි වුණත් දැඩි උනන්දුව තියාගන්න ඕනේ. හරි? එතකොට දැන් ටියුට් දෙන්න පටන් ගන්න තියෙන්නේ. දැන් ටියුට් දෙන්න පටන් ගන්න තියෙන්නේ දඩ ටියුට් දෙනවා. ඒ ටියුට් වල ප්‍රශ්න වර්ගාණක් තියෙනවා. ඒ ප්‍රශ්න සියල්ලම කරන්න ඕනේ. ඒ සියල්ලගෙන් වෙන සියලුම අත්දැකීම් එකට ගන්න ඕනේ. එහෙම එකට ගත්තට පස්සේ තමයි දඩ රිසල්ට් එකට යන්න පුළුවන්. හරිද? ලංකාවේ පළවෙනි එලියට් රෑන්ක් 50, පළවෙනි එලියට් රෑන්ක් 100 වගේ දඩම රිසල්ට් එකට යන්න පුළුවන්. ඔය ටියුට් ඉවර වෙනකම් කරන උන්ට විතරයි. හරි? ටියුට් ඉවර වෙනකම් කරන උන්ට විතරයි ලොකුම රිසල්ට් වලට යන්න පුළුවන්. හරිද? එතකොට විශේෂ ප්ලෑන් එකක් ගහන්න ඕන ඔය ටියුට් ඉවර කරන්න. අහන්න. ටියුට්ස් වල දෙන ප්‍රශ්න දැන් ටියුට් එක හැප්පෙන්න වෙලා තියෙන්නේ. දැන් ටියුට් එක හැප්පෙන්න පටන් ගන්න ඕනේ දැන්. දැන් අද ගෙදර ගියා නෑව ගියාවා නෝට් එක ගැහුවා දඩ ටියුට් එකක් දෙනවා. ඔය ටියුට් එක ඉවර වෙනකම් කාටවත් වැඩ නෑ කියන්න අයිතියක් නෑ. අපිට එච්චර වැඩ නෑ එහෙම කියන්න අයිතියක් නෑ. මොකද ටියුට් එකේ හිස් පිටු තියාගන්න කිසිම එකෙක්ට වැඩ නෑ කියන්න අයිතියක් නෑ. වැඩ තියෙනවා දැන්. දැන් වැඩ තියෙනවා. මෙතනින් පටන් ගත්තාට පස්සේ එක්සෑම් එකට යනකම් වැඩ තියෙනවා. කාට හරි වැඩ නෑ කියන්න මට මගේ වැඩ ඔක්කොම ඉවරයි කියනවා නම් ඌ නෝට් සියල්ල ගහලා ඉවර වෙලා තියෙන්න ඕනේ, ටියුට් සියල්ල 100%ක් ඉවර වෙලා තියෙන්න ඕනේ, සබ්ජෙක්ට් තුනේ. පේපර් සියල්ලම ඩිස්කෂන් ලියලා ඒ වැඩ සියල්ලම ඉවර වෙලා තියෙන්න ඕනේ. මම හිතන්නේ ඊසි පාස්වර්ඩ් ඒ සියල්ල ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. මේසියෙන් බෑ. හැබැයි ඉවර කරන්න උනුත් ඉන්නවා. කලාතුරකින්. හරි? හරි. එතකොට දැන් ඔය ටියුට් දෙන්න පටන් ගත්තා. ටියුට් දෙන්න පටන් ගන්නකොට ඔය ටියුට් වල තියෙන Tamanට අමාරු ප්‍රශ්න ටියුට් එක කරගෙන යනකොට Tamanට අමාරු ප්‍රශ්න තියෙනවානේ. ඒ අමාරු ප්‍රශ්න හරි අමාරු ප්‍රශ්න අපේ හැමෝම ගෲප් එකේ තියෙනවානේ. 22 හැමෝම ගෲප් එකේ 22 හැමෝම ගෲප් එකට දාන්න. ඕක ඉන්නවා දඩ වැඩ. ඕක ඉන්නවා සුපිරියර් වැඩ කරන උන් ඉන්නවා. 22 හැමෝම ගෲප් එකට දාන්න. හැමෝම ගෲප් එකට දැම්මම පස්සේ ඒක ගාන කලින් හදපු එකේ කලින් ඔය ගාන දැන් හැමෝටම දෙන්නේ එකම ටියුට් එකනේ. ලංකාවේ හැමතැනම ගිහිල්ලා මම හැම ඔය ටියුට් එකමනේ දෙන්නේ. එතකොට හැම එකම ඔය ටියුට් එක කරනවානේ. ඒකට බැරි ප්‍රශ්නයක් දැම්මොත් කොල්ලෙක් ඒ ගාන කලින් හදලා තිබ්බොත් ඌ දායි උත්තරේ. මොකෙක්වත් උත්තරේ දැම්මේ නැත්තම් මම උත්තරේ දාන්න. හරි? කාට හරි ප්‍රශ්නයක් අවුල් නම් ගෲප් එකට දාන්න. ගෲප් එකේ මොකෙක්වත් කොල්ලොන්ට මොකෙක්වත් උත්තර දෙන්න බැරි වුණොත් මම උත්තරේ දාන්න. හරි? එතනින් ගියාට ගෲප් එකේ ඇකඩමික් දේවල් කතා කරාට කමක් නැහැ. තියෙන බැරි ප්‍රශ්න මොනවා හරි කියන්නේ ගානක් හදාගන්න බැරි නම් ගෲප් එකට දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එමෙ යන්න ඕනේ. හරි? අනිත් එක කන්ටෙක්ස්ට් තියාගත්තට අවුලක් නැහැ. මොකද අනිත් උඩරේ ක්ලාස් එකේ ඉන්නවා සුපිරියර් වැඩ කරනවා ඉන්නවා. මේක කන්ටෙක්ස්ට් වගේ තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද අර සබ්ජෙක්ට් එකේ ප්‍රශ්න આવොත් උන් කතා කරන එක හොඳයි කියලා මට හිතෙනවා. හරි? බැරි ප්‍රශ්නයක් આવොත් ගෲප් එකට දාන්න. ගෲප් එකට දානකොට අර වැඩ කරන සුපිරි ඩයල් ඔබට උත්තර එවයි. එහෙම එව්වේ නැත්නම් මම උත්තරේ දාන්න. හරි? කොහොම හරි වැඩත් එක්ක තමයි යන්න ඕනේ. වැඩත් එක්ක තමයි යන්න ඕනේ. ටියුට් එකේ මේ කියන්නේ ටියුට් එකේ වැඩ යන්නත් ඕනේ මෙහෙමයි. මම කලින් කියලා දිනොත් දන්නේ. ටියුට් එකේ හැම ප්‍රශ්නයක් ඉවර කරා නම් ඒකට ඒ ප්‍රශ්නෙට ඉස්සරහින් රෆ් බෑනින් හරියට දාන්න. තව ප්‍රශ්නයක් ඉවර කරා නම් ඒ ප්‍රශ්නේ ඉවරයි. ඉවරයි නම් ඒ ප්‍රශ්නෙට ඉස්සරහින් රෆ් බෑනින් හරියට දාන්න. හරි? එහෙම මුළු ටියුට් එකම ඉවර කරන්න ඕනේ. හරි? ටියුට් එකම ඉවර කරන්න ඕනේ. දැන් අද බලය ඉවර වෙනවා. තව සති දෙකකින් විතර කාර්ය ශක්තිය ටියුට් එක දෙනවා. සමහරවිට බොහෝ විට ලබන සතිය දෙන්නත් පුළුවන්. ලබන සතිය කාර්ය බොහෝ විට 99%ම ලබන සතිය කාර්ය ශක්තිය ටියුට් එක දෙනවා.
හරි එතකොට ලබන සතියේදී බලයට උත් එක ඉවර කරන්න ඕනේ කියලා මම කියන්නේ නැහැ ලබන සතියේදී ඕක ඉවර කරන්න බෑ මෙලොව එකේ හැබැයි සුපිරියට වැඩ කරන උන් ඉවර කරනවා මම කලින් කිව්වනේ දවස් 4කින් ඉවර කරපු එක කියලා හරිද මම හිතන්නේ සාමාන්‍ය කෙනෙක්ට වැඩ දවස් 4කින් ඕක ඉවර කරන්න පුළුවන් වෙයි කියලා සාමාන්‍ය කෙනෙක්ට ඕක ඉවර කරන්න සති දෙකක්වත් යයි හොඳට වැඩ කරන කෙනෙක්ට සති දෙකක්වත් යයි ඒක අවුලක් නැහැ සති දෙකක් විතර අරගෙන ෂේප් එක ඉවර කරන්න මම ලබන සතියේදී කාර්යශක්තිය මුට්ටයක් දෙනවා හරි කාර්යශක්තිය ලබන සතියේ පටන් ගන්නවා මේ සතියේ බල ඉවර කරලා එතකොට දැන් වැඩ තියෙනවා වෙන කිසිම දෙයක් අදාළ නැහැ වෙන බාහිර කිසිම දෙයක් අදාළ නැහැ දැන් මෙතන ඉස්සරහට වැඩ විතරයි හරිද හැම පැත්තකින් ඉල වෙනවා ප්‍රශ්න සෝරි සම්දොට පේපර් එකක් වැටෙනවා වැඩ ගොඩක් තියෙනවා හරි රයිට් මම ගාන ෂේප් එක හදලා මේ ගාන සුපිරි ගාන මේ ගාන සුපිරි ඉක්වට ලොකු සුපිරි ඉක්ුත් නැහැ අතන බලන්න මේ ගාන හොඳ ගාන හරි මේ ගාන හොඳ ගාන ස්කන්ධේ 50 කිලෝග්‍රෑම් 50 කිලෝග්‍රෑම් ස්කන්ධයක AB ඒකාකාර සිලින් බාලකයක දිග 24 මීටර වේ ස්කන්ධේ 50 කිලෝග්‍රෑම් ස්කන්ධයක AB ඒකාකාර සිලින් බාලකයක දිග 24 මීටර වේ ඒ කෙළවරේ සිට 4 මීටර සහ 16 මීටර දුරින් පිහිටි පිහිටුරු දෙකක් මත දණ්ඩ තිරස්ස සම්ප්‍රයුක්තව තිබේ. හරි. එතකොට මෙන්න මේව කියනවා දණ්ඩ තිරස්ස තියෙනවා මේ විදිහට. ඔන්නෝම දණ්ඩ තිරස්ස තියෙනවා. මේ විදිහට දණ්ඩ තිරස්ස තියෙනවා. මේ තිරස්ස තියෙන දණ්ඩේ ඒකාකාර සිහින් දණ්ඩක්. ඒකාකාර සිහින් දණ්ඩක්. හරිද? ඒකාකාර දණ්ඩක් කියන එකේ තේරුම තමයි මේ දණ්ඩ දිගටම එකම සයිස් එකේ තියෙන්නේ. එක පැත්තක් මහතයි අනිත් පැත්ත කෙට්ටුයි එහෙම නෙවෙයි. එකම ගානක් තියෙන්නේ. එකම ගාන මුළු දණ්ඩම එකම සයිස් එකට තියෙනවා කියන එකේ තේරුම තමයි දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන දණ්ඩේ හරි මැද කියන එක. දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන දණ්ඩේ හරි මැද. ඒකට මේකේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙනවා හරි මැද. හරි මැද තියෙනවා. ඔන්න ඔය වගේ හරි මැද තියෙනවා. හරි මැද තියෙනවා. ඔන්න දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ හරි මැද තියෙනවා. 500යි නිව්ටන් හරිනේ කිලෝග්‍රෑම් වල 500 නිව්ටන් වෙන්නේ කොහොමද කියලා අහන්න එපා ඉතින් ඒක තේරෙනවනේ සාමාන්‍ය දේවල් නේ හරි එතකොට AB ඒකාකාර සාහිත්‍යතර බාලක විතරයි ඒ කෙළවරේ සිට 4 මීටර සාපේ ඔන්න කැපිටල් A කෙළවරේ ඉඳලා මීටර 4ක් මේ පැත්තෙන් තියනවලු 3ක් කැපිටල් A කෙළවරේ ඉඳන් මීටර 4ක් මේ පැත්තෙන් තියනවලු සහ 16ක් දුරින් පිටුරු දෙකක් මත දණ්ඩ තිරස්ස සම්පූර්ණව පවතී. හරි. මෙතන දැන් 4යි මෙතන දැන් ඊපස්සේ 16යි. 16 කියන්නේ මෙන්න මේ වගේ තරන්නේ. මෙන්න මේ වගේ තරක් කියන්නේ. හරි. දුරින් පිට බාල්කයේ සම්තුලිතතාව නොබිද බාල්කයේ දිගේ A සිට B දක්වා ගමන් කළ හැකි ළමයෙකුගේ ස්කන්ධය සොයන්න. බාල්කයේ දිගේ A සිට B දක්වා ගමන් කළ හැකි ළමයෙකුගේ ස්කන්ධය සොයන්න. සාධන 4ක් විතර වෙන්නේ අන්තිමට 4ක් විතර මේ දිගට මාක් කරනවා. බාල්කයේ දිගේ A සිට B දක්වා ගමන් කළ හැකි ළමයෙකුගේ ස්කන්ධය සොයන්න. ඕන පළවෙනි ප්‍රශ්නේ අහනවානේ. පළවෙනි ප්‍රශ්නේ අහනවා ළමයෙක්ට මේ බාල්කයේ දිගේ A වලින් නම් B වලට යන්න කොච්චර ස්කන්ධයක් තියෙන්න ඕනද කියලා. දැන් මෙහෙම හිතමුකෝ බාල්කයේ මෙතනින් අලියෙක් තියෙනවා. මොකද වෙන්නේ? බාල්කයේ මෙතනින් අලියෙක් තිබ්බොත් මොකද වෙන්නේ? කලවැටෙනවා. මේක ඉස්සෙල්ලාම අර ක්ලාස් එකේ ගානේ ඒ වගේ මේ වගේ කුණේ යන සාමාන්‍ය මොකද ටෙස්ට් එකේ දිනුන අපි ආතල් ගන්න. එක් හරියට මේව ටෙස්ට් එකේ කියනකොට මොකෙන් හරි එකෙන් වෙලොසිටි එකක් නැතුව ඉන්නකොට අපි සෙට් එකම නැගිටිනවා. ඒත් මේක තේරෙනවද? ඒක මේක බෙස් එක අනිත් අතට කැරෙනවද තේරෙනවද? එතකොට ඒ වගේ මෙතෙන්ට ලොකු බරක් ආවොත් මේ ලීය මෙහෙට පෙරලෙනවා. හරි. ඒ කියන්නේ දැන් මෙතෙන්ට අලියෙක් තිබ්බොත් නම් පෙරලෙනවා. කූඹියෙක් තිබ්බොත් පෙරලෙනවා. කූඹියෙක් තිබ්බොත් පෙරලෙන්නේ නැහැ. අපෙන් අහන්නේ ළමයෙක්ට පෙරලෙන්නේ නැති වෙන්න. මෙතන හිටියත් පෙරලෙන්න බෑ. මෙතන හිටියොත් පෙරලෙන්නේ නැති වෙන්න. මෙතන හිටියත් පෙරලෙන්නේ නැති වෙන්න ළමයාට තියෙන්න පුළුවන් ස්කන්ධය කොච්චරද කියලා අහන්න. හරි. මොකෙක් හරි ළමයෙක් ඉන්නවා. උඹේ බර ඕනවට වඩා වැඩි වුණොත් පෙරලෙනවා.
ඕනට වඩා අඩු වුණොත් කොහොමත් පෙරලෙන්නේ නැහැ. දැන් මේක දිගේ කූඹියක් මෙතන ඉඳන් මෙතෙන්ට ගියා කියලා පෙරලෙන්නේ නැහැ. අපිට කියන්නේ මේ ලීය පෙරලෙන්නේ නැති වෙන්න විදිහට ළමයාට තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධය. හරි? ළමයාගේ මෙතනින් ළමයෙක් කියලා තියෙනවා. ළමයාගේ බර වැඩි කරගෙන යනවා. එක්තරා ලෙවල් එකකදී ලීය පෙරලෙන්න බලනවා. ඒ ගාන තමයි ළමයාගේ ස්කන්ධය. ඒ කියන්නේ පෙරලෙන්න ඕන්න වෙන්න තියෙනකොට ළමයාගේ ස්කන්ධය කොච්චරද වගේ අහනවා. තේරෙනවද? ඒ කියන්නේ මේ ලීය පෙරලෙන්න මේ ලීය නොපෙරලෙන්න. ඒ කියන්නේ පෙරලී නොපෙරලී තියෙන්න. හරි? ළමයාගේ ස්කන්ධය කොච්චරද කියලා අහනවා. හරි? right. එතකොට අපි හිතමු දැන් මෙහෙමයි. අපි ඉස්සෙල්ලම මේ දිගවල් මාක් කරගමුකෝ. මේ දිගවල් මාක් කරගත්තොත් මෙන්න මෙහෙම මේ දිගවල් මාක් කරගත්තොත් මෙතන ඉඳන් මෙතෙන්ට 4 මීටර. මේ දුර 4 මීටර. හරි? මේ දුර 4 මීටර. මේ දුර එනවා 4 මීටර කියලා මේ දුර කීයද? A සිට 16 කියලා කියනවා. A වලින් ඉඳන් 16ක් කියන්නේ. එහෙමනේ කියන්නේ. A වලින් ඉඳන් 16ක් නම් මේ ටික 12ක් වෙන්න ඕනේ. මේ ටික 12යි මීටර. 12 ඒ අක්ෂරය ගන්නේ A සිට 16 කියලා කියනවනේ. ඔව්. A ලක්ෂයේ සිට A කෙළවරේ සිට 4 මීටර සහ 16 මීටර. A වලින් ඉඳන් 4 මීටර, A වලින් ඉඳන් 16. A වලින් ඉඳන් 16 කියන්නේ මෙතන ඉඳන් 12යි. ඒ විතර 4ක් කියනවා. ලීය මුළු දිග 24යි. මෙතන ඉඳන් මෙතෙන්ටම 16ක් තියෙනවා. එහෙනම් ඉතුරු ටික කීයක් වෙන්න ඕනද? 8ක් වෙන්න ඕනේ. ඉතුරු ටික 8ක් වෙන්න ඕනේ. මේ ටික 8ක් වෙන්න ඕනේ. 8යි මීටර. right. ඉතුරු ගාන. ඔන්න මෙතන ඉතුරු ටික 8ක් වෙනවා. ඔන්න ඔහොම තමයි දිගවල් මාක් වෙන්නේ. දැන් මෙන්න මෙහෙම ගමුකෝ. මේ m ස්කන්ධයක් තියෙන ළමයි හොඳට තේරුම් ගන්න මේ කාරණා. හොඳට තේරුම් ගන්න හරිම සියුම් විදිහට මම මේක කියනවා. m ස්කන්ධයක් තියෙන ළමයි. ස්කන්ධේ m වෙච්ච ළමයි. හරි? මොකාද දන්නේ කොහොම හරි මේක නොපෙරෙන්න නම් ළමයට තියෙන්න ඕනේ ස්කන්ධය යහන්නේ. ළමයට ස්කන්ධයක් තියෙන්න ඕනලු මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට යන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට උඩ යන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? යන්න පුළුවන් වෙන්න නම් උඩ තියෙන්න ඕනේ ස්කන්ධය කොච්චරක්ද කියලා තමයි අපෙන් අහන්නේ. උඩ තියෙන්න පුළුවන් ස්කන්ධය කොච්චරක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හොඳට තේරුම් ගන්න. මම මුලත් එක්ක ලස්සනට සම්බන්ධ කරලා පැහැදිලි කරන්නම්. F සමානයි ma ගානක හොඳට අහගන්න. සාමාන්‍යයෙන් F සමානයි ma ගානක. F සමානයි ma ගානක අපිට කිව්වොත් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි. මම මේ බොරු ප්‍රශ්නයක් අහන්නම්කෝ. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි ත්වරණය 2යි. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි ත්වරණය 2යි නම් බලය කීයද? 10යිනේ. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි. නිකන් හිතන්නකො ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි කියලා දීලා ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි කියලා දීලා ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි කියලා දීලා ත්වරණය 2යි. 2යි ms ඉන්න දෙක කිව්වොත් 5 දෙකෙන් ගුණ කරලා බලය 10යි කියලා හොයාගන්න පුළුවන්. හරි? එතකොට අපි ගාන හදන්න පටන් ගන්න කලින් අපිට හොයන්න කියන්නේ මොකද්ද? අපිට හොයන්න කියන්නේ බලය. එතකොට අපි ගාන හදන්න පටන් ගන්න කලින් අපිට හොයන්න කියන එකට අපි දාගත්ත නේද? ඉංග්‍රීසියෙන් පුරා. හොයන්න කියන්නේ බලය. බලය ඒ කියන්නේ අපිට කොටින්ම කියනවා නම් අපෙන් අහන්නේ අමුතු කතාවක්. ඒක අපිට දැන් හුරු නිසා ඒක අපිට තේරෙන්නේ නැහැ. අපිට හුරු වෙලා නැහැ. අපිට හුරු වෙලා නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ. අපෙන් අහනවා මෙන්න මෙහෙම අමුතු කතාවක්. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක් වෙලාවට ත්වරණය 2ක් නම් ඒ වෙලාවට තියෙන්න ඕනේ බලය කීයද? ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි. වස්තුවේ ත්වරණය 2ක් නම් ඒ වෙලාවට තියෙන්න ඕනේ බලය කීයද? කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට අපි ඒ වෙලාවට තියෙන්න ඕනේ බලය කියලා දාගන්න. තේරුණානේ? ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි ත්වරණය 2ක් වෙලාවට තියෙන්න පුළුවන් බලයක් තියෙනවනේ. ඒක තමයි අපිට හොයන්න කියලා කියන්නේ. ඒ හොයන්න කියන එකට අපි F කියලා දාගන්න. හොයන්න කියන එකට F කියලා ඉංග්‍රීසියෙන් පුරා දාගන්න. ඊට පස්සේ අපි ගාන හදාගෙන F වලින් උත්තරයක් ගන්නවා.
F වලට උත්තරයක් ගත්තා කියන එකේ තේරුම මොකද්ද? ත්වරණය දෙකක් වෙන වෙලාවට තිබ්බ බලය තමයි අපි හොයලා තියෙන්නේ. ත්වරණය දෙකක් වෙන වෙලාවට තිබ්බ බලය තමයි අපි හොයලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට මොකක් හරි හොයන්න තියෙනකොට හොයන්න තියෙන එකට අපි ඉංග්‍රීසි අකුරක් දාගන්නවා. හරි? හොයන්න තියෙන එකට ඉංග්‍රීසි අකුරක් දාගන්නවා. හරි? රයිට්. විජය අකුරක් දාගන්නවා. රයිට්. දැන් අපෙන් අහන්නේ අමුතු කතාවක්. අමුතු කතාවක් වෙයි. අපෙන් අහන්නේ මෙන්න මේක. මොකෙක් හරි ළමයෙක් ඉන්නවලු. මොකෙක් හරි ළමයෙක් ඉන්නවලු. ඒ ළමයාට මෙතන ඉඳන් මෙතෙන්ටම යන්න පුළුවන් වෙන්න පෙරලෙන්නේ නැතුව මෙතන ඉඳන් මෙතෙන්ටම යන්න පුළුවන් වෙන්න උට තියෙන්න ඕනේ ස්කන්ධය කොච්චරක්ද කියලා අහනවා. උට තියෙන්න ඕනේ ස්කන්ධය කොච්චරක්ද කියලා අහනවා. හරි? ස්කන්ධය කොච්චරක්ද කියලා අහනවා. මොකක්ද දැන් අපෙන් අහන්නේ? මොකක්ද අපෙන් අහන්නේ? ස්කන්ධය අහන්නේ. උට තියෙන්න ඕනේ ස්කන්ධය කොච්චරක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එහෙනම් අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? උගේ ස්කන්ධයට ඉංග්‍රීසි අකුරක් දාගන්න. බලය ඇහුවා මොකද කරන්නේ? හොයන්න ඕනේ කාට ඉංග්‍රීසි අකුරක් දැම්මම F අකුරක් දැම්මම ඒ වගේ දැන් අහනවා ස්කන්ධය. මේ යම් ළමයෙක්ට මෙතන ඉඳන් මෙතෙන්ටම යන්න පුළුවන් වෙන්න ඕනලු. ඒ ළමයාට මෙතන ඉඳන් මෙතෙන්ටම යන්න පුළුවන් වෙන්න උට තියෙන්න ඕනේ ස්කන්ධය කොච්චරද කියලා තමයි අපි අහන්නේ. උට තියෙන්න ඕනේ ස්කන්ධය කොච්චරද කියලා තමයි අපි අහන්නේ. හරි? දැන් උට තියෙන්න ඕනේ ස්කන්ධය අපි M කියලා දාගමු. උට තියෙන්න පුළුවන් ස්කන්ධය M කියලා දාගමු. M කියලා දාගෙන අපි M හොයමු. හරි? උට තියෙන්න පුළුවන් ස්කන්ධය M කියලා දාගෙන M හොයමු. දැන් මොකෙක් හරි ළමයෙක්ට පෙරලෙන්නේ නැතුව යන්න නම් තියෙන්න පුළුවන් ස්කන්ධය දැන් ඔන්නේ M ස්කන්ධය තමයි පෙරලෙන්නේ නැතුව යන්න නම් තියෙන්න ඕනේ. ඔන්නේ M ස්කන්ධය මම මාක් කරගන්න. ඔන්න ඔතන M ස්කන්ධය මාක් කරගන්න. හරි? හරි. මට කියන්න ළමයා මේ මුල්ලේ ඉන්නකොට පෙරලෙන්න පුළුවන්. ළමයා මේ මුල්ලේ ඉන්නකොට පෙරලෙන්න පුළුවන්. ළමයා මේ මුල්ලේ ඉන්නකොට පෙරලෙන්න පුළුවන්. මේ මුල්ලේ ඉන්නකොට පෙරලෙන්න පුළුවන්. දෙස්සගේ මේ මුල්ලේ ඉන්නකොට බලමු බෑ කියමු හොඳයි බෑ කියමු හරි බෑ හරි පුළුවන් හරි මොකක් හරි හරි මට කියන්න ළමයා මේ මැද හරියක වගේ ඉන්නකොට පෙරලෙන්න පුළුවන් බෑ ඩෙස්ක් ඉන්නෝ ඩෙස්ක් එකේ මැද එකාට නිින්ද ගියෝ වටේ උන් ආතල් එකට නැගිටිනවා මැද එක වැටේ කියලා හිතා මැද එක වැටෙනවද නෑ ඉස්සර ඇයි බල නැගිට කියලා නැගිටෙවු කියනවා හරි තේරෙනවද අයින එකක් ඉන්නවා මුට නිින්ද ගිහින් මුව වට්ටන්න ඕනේ මේ ටික මැද සෙට් එක නැගිටිනවා මුව වැටේ වැටෙනවා හරි බලමු හරි හරි මොකද වෙන්නේ බලමු හරි අහගන්න හොඳට අහගන්න මෙන්න මෙහෙමයි දැන් පෙරලෙන්නේ නැති වෙන්න නම් තියෙන්න ඕන ස්කන්ධය කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ පෙරලෙන්නේ නැති වෙන්න නම් තියෙන්න ඕන ස්කන්ධය කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ හරි රයිට් මම ඉස්සෙල්ලාම මේ මුල්ලෙන් එන්නම් පටන් ගන්නවා හරි ඉස්සෙල්ලා මේ මුල්ලෙන් පටන් ගන්න හරි මෙන්න මෙතන ස්කන්ධයක් කියලා කියනකොට හරි මෙතන වස්තුවක් දැන් තියලා තියෙනවා මෙතන ළමයා ඉන්නවා හොඳේ මෙතන ළමයා ඉන්නකොට අපි හිතමු පෙරලෙන්න යනවා කියලා හරි මෙතන ළමයා ඉන්නකොට පෙරලෙන්න යනවා කියලා හිතමු හරි පෙරලෙන්න ඔන්න වෙන්න නම් තියෙන්නේ හරි දැන් මෙතන ළමයාව තියෙනවා දැන් මෙහෙම හිතන්නකො මෙතනින් අලියෙක් තියෙනවා කියලා හිතන්නකො මෙතනින් අලියෙක් තිබ්බොත් මේක පෙරලෙනවද? ලීය පෙරලෙනවද? ඔව්. අලියෙක් තිබ්බොත් පෙරලෙනවා. හරි? අලියෙක් තිබ්බොත් පෙරලෙනවා. හරි? අලියෙක් තිබ්බොත් පෙරලෙනවා. කූඹියෙක් තිබ්බොත් පෙරලෙන්නේ නැහැ. හරි? දැන් මෙහෙම ඉඳන්කො. දැන් මෙතන ඉන්නවා කූඹියෙක්. හරි? කූඹියෙක් ඉන්නවා. කූඹියට බුලන් ගහගෙන යනවා. නැත්නම් කූඹියට මස් පුරවගෙන යනවා. කූඹිය මහත් කරගෙන යනවා. හරි? කූඹිය මහත් කරගෙන යනකොට කූඹිය අලියෙක් කියන ගම මහත් කරනවා. හරි? නිකන් බොරුවක් කියන්නේ. කූඹිය අලියෙක් වෙන ගම මහත් කරනවා. හරි? මට කියන්න කූඹිය අලියෙක් වෙන ගම මහත් කරනවා. මේ මුල්ලේ කූඹියෙක් තියලා කූඹිය අලියෙක් වෙන ගම මහත් කරනවා. හරි? කූඹිය අලියෙක් වෙන ගම මහත් කරනකොට කූඹිය වෙලාවේ දණ්ඩ පෙරලෙනවද? නෑ. අලිය වෙලාවේ දණ්ඩ පෙරලෙනවද? ඔව්. මට හොඳට
හොඳට හිතලා කියන්න. කූඹියා අලිය වෙනකම්ම දණ්ඩ නොපෙරළී තියෙයිද? නෑ. කූඹියා අලිය වෙනකම්ම දණ්ඩ නොපෙරළී තියෙන්නේ නෑ. එහෙනම් කූඹියා අලිය වෙනකම්ම දණ්ඩ නොපෙරළී තියෙන්නේ නැහැ. මහත් කරගෙන යනකොට එක අවස්ථාවක් එනවා. එක්තරා මට්ටමකට වඩා බර වැඩි කරපු ගමන් දණ්ඩ පෙරලෙන්න පටන් ගන්නවා. තේරෙනවද? එක්තරා මට්ටමකට වඩා බර වැඩි කරපු ගමන් ස්කන්ධය වැඩි කරපු ගමන් දණ්ඩ පෙරලෙන්න පටන් ගන්නවා. හරි? අන්න ඒ පෙරලෙන්න පටන් ගන්න වෙලාවේ මුට තියෙනවනේ ස්කන්ධය. ඒ පෙරලෙන්න පටන් ගන්න වෙලාවේ මුට තියෙනවනේ ස්කන්ධය. අන්න ඒ ස්කන්ධය තමයි අපේ ගානේ අහන්නේ. හරි? ඒ පෙරලෙන්න පටන් ගන්න වෙලාවේ මුට තියෙන ස්කන්ධය තමයි අපේ ගානේ අහන්නේ. හරි? දැන් මට කියන්න දණ්ඩ පෙරළුණොත් පෙරලෙන්නේ ළමයා මේ මුල්ලේ ඉද්දිද මැද ඉද්දිද? හරි? මට කියන්නකො මැද ඉද්දි පෙරලෙන්න පුළුවන්ද? මැද ඉද්දි පෙරලෙන්න බෑනේ කොහොමද? පෙරළුණොත් පෙරලෙන්නේ නම් කොයි වෙලාවෙද? එක්ක මේ වෙලාවේ පෙරලෙන්න පුළුවන්. පුළුවන් නේ? මෙතන අලියෙක් තිබුත් පෙරලෙනවද? ඔව්. මෙතන අලියෙක් තිබුත් පෙරලෙනවද? ඔව්. මැදින් අලියෙක් තිබුත් පෙරලෙනවද? නෑ. හොඳේ? පෙරලෙනවා නම් පෙරලෙන්නේ එක්ක මේ ළමයා මේ මුල්ලේ ඉන්නකොට එහෙම නැත්නම් මේ ළමයා මේ මුල්ලේ ඉන්නකොට. ඔය මුළු දෙකේ ඉන්නකොට තමයි පෙරලෙනවා නම් පෙරලෙන්නේ. එහෙම පෙරළුනේ නැත්නම් පෙරලෙන්නේ නෑ ආයේ කවදාවත්. මැදට එනකොට ආයේ පෙරලෙන්නේ නෑ. එක්ක මේ මුල්ලේ ඉන්නකොට පෙරලෙනවා නැත්නම් මේ මුල්ලේ ඉන්නකොට පෙරලෙනවා. එහෙම පෙරළුනේ නැත්නම් පෙරලෙන්නේ නෑ ආයේ කවදාවත්. හොඳේ? අපි බලමු මේ මුල්ලේ ඉන්නකොට පෙරලෙන්න නම් කොච්චර බරක්ද තියෙන්න ඕනි කියලා. මේ මුල්ලේ ඉන්නකොට දණ්ඩ පෙරලෙන්න නම් කොච්චර බලක්ද තියෙන්න ඕනේ කියලා බලමු. හරි? උදේට අහගන්න මේ ගාන විස්තර කරන්න දේවල් දෙනවා සෑහෙන. දැන් ළමයා මේ මුල්ලේ ඉන්නවා කියලා හිතන්නකෝ. ළමයා මේ මුල්ලේ ඉන්නවා. දැන් ළමයාට තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධය තියෙන්නේ. ළමයාට තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධය තියෙන්නේ. එතනින් එහා ස්කන්ධය වැඩි වුණොත් දණ්ඩ පෙරලෙනවා. හරි? ළමයාට තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධය තමයි මෙතන මේ වෙලාවේ තියෙන්නේ. ඊට වඩා ස්කන්ධය වැඩි වුණොත් දණ්ඩ පෙරලෙනවා. ඒ කියන්නේ දණ්ඩ පෙරලෙන්නේ නැති වෙන්න. හරි? ඒ කියන්නේ ළමයාගේ ස්කන්ධය දැන් මෙහෙමනේ. අපේ ගානේ අහන්නේ දණ්ඩ පෙරලෙන්නේ නැති වෙන්න නම් ළමයාට තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධය. අපේ ගානේ අහන්නේ දණ්ඩ පෙරලෙන්නේ නැති වෙන්න නම් ළමයාට තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධය. දැන් ළමයාට උපරිම ස්කන්ධය තියෙනවා මේ වෙලාවේ. හරි? ළමයාට උපරිම ස්කන්ධය තියෙන්නේ නැහැ. ළමයාට තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධය තමයි තියෙන්නේ. මට හොඳට හිතලා කියන්න මේ වෙලාවේ දණ්ඩ පෙරලෙනවද නැද්ද? දණ්ඩ පෙරලෙනවද නැද්ද? නැහැ. දණ්ඩ නොපෙරලෙන්න නම් දණ්ඩ පෙරලෙන්නේ නැති වෙන්න නම් තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධය නේ අපේ අහන්න. තේරෙනවද? දණ්ඩ පෙරලෙන්න නම් තියෙන්න ඕන ස්කන්ධයක් ආය අහන්න දෙයක් නැහැ. දණ්ඩ පෙරලෙන්න නම් මොකද්ද තියෙන්න ඕන ස්කන්ධය? ඒක මෝඩ ප්‍රශ්නයක්. මේ දණ්ඩ පෙරලෙන්න නම් මොකද්ද තියෙන්න ඕන ස්කන්ධය? කිලෝග්‍රෑම් 1,25,000. හරිද උත්තරේ? ඉතින් කිලෝග්‍රෑම් 1,25,000 තිබ්බම කොහොමද පෙරලෙනවනේ? දණ්ඩ පෙරලෙන්න නම් එන්න බර උත්තර ගොඩක් කියන්න පුළුවන්. අපෙන් අහන්නේ දණ්ඩ පෙරලෙන්න නම් දෙන්න ඕන ස්කන්ධය නෙවෙයි. දණ්ඩ නොපෙරලෙන්න ඔන්න මෙන්න තියෙන්න නම් කොච්චර ස්කන්ධයක් තියෙන්න ඕනද මේ ළමයාට? ඒක තමයි අපෙන් අහන්නේ. දැන් ඒ කියන්නේ මේ ළමයාට දණ්ඩ නොපෙරලෙන්න නම් තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධය තියෙනවා. හරිද? එතකොට මට කියන්න දණ්ඩ පෙරලෙනවද? දණ්ඩ පෙරලෙන්නේ නැහැ. මේ වෙලාවේ දණ්ඩ පෙරලෙන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න. හොඳට අහගන්න. මේ වෙලාවේ දණ්ඩ පෙරලෙන්නේ නැහැ. හැබැයි දණ්ඩ පෙරලෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. දණ්ඩ පෙරලෙන්නේ නැහැ මේ වෙලාවේ. හරි මේ වෙලාවේ දණ්ඩ පෙරලෙන්නේ නැහැ. හැබැයි පෙරලෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. මේ දණ්ඩ පෙරලෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. තව චුට්ටක් බර වැඩි කරනවා නම් පෙරලෙනවා මේක. හරි? දණ්ඩ පෙරලෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. හරි? දණ්ඩ පෙරලෙන්න ඔන්න මෙන්න තියෙනකොට අපි මෙයාගේ බල මාක් කරගමු. මෙයාගේ බර තියෙනවා පල්ලෙහාට කිලෝග්‍රෑම් හරියට මෙතන තියෙන්නේ කිලෝග්‍රෑම් mg. sorry ස්කන්ධය තියෙනවා mg. හොඳයි? මෙයාගේ ස්කන්ධය තියෙනවා mg. පෙරලෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා R1. පිහිදාරේ ගෑවෙනවනේ දණ්ඩ. අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා R1. අභිලම්බ ප්‍රතික්‍රියාව R1යි. බර නිව්ටන් 50යි. බර නිව්ටන් 500යි. පෙරලෙන්න ඔන්න වෙන්න තියෙන්නේ. මේ වෙලාවේ දණ්ඩ පෙරලෙන්න ඔන්න වෙන්න තියෙන්නේ. හොඳේ? දණ්ඩ පෙරලෙන්න ඔන්න වෙන්න තියෙනවා නම් දැන් ළමයා දැන් මෙහෙම දැන් පෙරලෙන්න ඔන්න වෙන්න තියෙන්නේ. තව පොඩ්ඩක් බර වැඩි වුණා නම් පෙරලෙනවා. හරි බැලන්ස් පිට ඉන්නේ මේ.
බැලන්ස් පිට ඉන්නකොට හරි තව පොඩ්ඩක් බර වැඩි වුණාම පෙරලෙනවා. බැලන්ස් පිට ඉන්නකොට දණ්ඩ මේ පැත්තෙන් ඉස්සෙන්නද බලන්නේ පාත් වෙන්නද බලන්නේ? ඉස්සෙන්න බලන්න. හරියට බලන්න. ඉස්සෙන්න බලන්න. ඉස්සෙන්න බලනකොට ඒ කියන්නේ දණ්ඩ පෙරලෙන්නේ නැහැ මේ වෙලාවේ. පෙරලෙන්න ඕන්න වෙන්න තියෙනවා. පෙරලෙන්න ඕන්න වෙන්න තියෙනකොට දැන් මේ වෙලාවේ ළමයාගේ උපරිම ස්කන්ධය නෙමෙයි තියෙන්නේ. පෙරලෙන්න ඕන්න වෙන්න තියෙනකොට දණ්ඩ මේ පැත්තෙන් ලාවට ඉස්සෙන්න පටන් ගන්නවා. ලාවට දණ්ඩ ඉස්සෙන්න පටන් ගන්නවා. ලාවට දණ්ඩ ඉස්සෙන්න පටන් ගන්නකොටම ලාවට දණ්ඩ ඉස්සෙන්න පටන් ගන්නකොටම ලස්සන සිද්ධියක් වෙනවා. මෙන්න මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව නැති වෙලා. ඇයි? දණ්ඩ මේ පිළිදාරෙන් ඉස්සෙන්න පටන් ගන්න. මේ ලාවට මෙහෙම ඉස්සෙන්න පටන් ගන්නවා. මේ පිළිදාරේ මෙහෙමනේ තියෙන්නේ. පිළිදාරේ උඩ තමයි දණ්ඩ මෙහෙම තියලා තියෙන්නේ. හරි? පිළිදාරේ උඩ දණ්ඩ මෙහෙම තියලා තියෙනවා. මේ පැත්තෙන් තඩි එකෙක් ඉට ගන්නවා. හරි? ඉට ගත්තාම දණ්ඩ මෙහෙම ඉස්සෙන්න බලන්න. ඔන්න ඔහම දණ්ඩ පිළිදාරෙන් ගෑවි නොගෑවි තියෙන්නේ. දණ්ඩ පිළිදාරෙන් ඉස්සෙනවා. දණ්ඩ දැන් දණ්ඩ පෙරලෙනවද? දණ්ඩ පෙරලෙන්නේ නැහැ. පිළිදාරෙන් ලාවට ඉස්සෙනවා. බැලන්ස් පිට ඉන්නේ. පිළිදාරෙන් ලාවට ඉස්සුණා කියන්නේ මේ පිළිදාරය සහ දණ්ඩ අතර අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවද? නැහැ. පිළිදාරය සහ දණ්ඩ අතර අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැහැ. අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැති වෙලා යනවා. අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැති වෙලා යන්නේ මොන වෙලාවටද? මේ ළමයට තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධයේ තියෙන වෙලාවට විතරයි. හොඳේ? හරි? මේ ළමයට තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධයේ තියෙන වෙලාවට විතරයි මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැති වෙලා යන්නේ. මීට වඩා ස්කන්ධය වැඩි වුණොත් මොකද වෙන්නේ? මීට වඩා ස්කන්ධය වැඩි වුණොත් මේ පැත්තට පෙරලෙනවා. මීට වඩා ස්කන්ධය අඩු වුණොත් මොකද වෙන්නේ? දණ්ඩ දක්කලා ආයෙ කඩනවා පිළිදාරේ උඩ. ඒතකොට ආයෙ අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. හොඳේ? මේක පෙරලෙන්න ඔන්න මෙන්න තියෙනකොට. තවත් විදිහකට කියනවා මේ ළමයට තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධය තියෙන වෙලාවට මේ ළමයට තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධය තියෙන වෙලාවට මේක පෙරලෙන්න ඔන්න මෙන්න තමයි. right? මේක පෙරලෙන්න ඔන්න මෙන්න තියෙනවා. හරි. ඒකට මොනවද තමයි තියෙන්නේ. හරි? right. ඊට පස්සේ හරි. මේ වෙලාවේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැහැ. මේ වෙලාවේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැහැ. හරි? හොඳට අහගන්න. මේ වෙලාවේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැහැ. right. දැන් අපි මේ වෙලාවේ පෙරලෙන්න පුළුවන් කියලා අපි තේරුම් ගත්තනේ. හරි? මේ ගාන හොඳට විස්තර කරන්න ඕනේ. මේ වෙලාවේ පෙරලෙන්න පුළුවන් කියලා අපි තේරුම් ගත්තා. මේ වෙලාවේ පෙරලෙන්න පුළුවන් කියලා අපි තේරුම් ගත්තා. මට දැන් මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියාවක් එන්නේ නැහැ කියලා තේරුම් ගත්තා. ළමයාට උපරිම ස්කන්ධයක් තියෙන වෙලාවට මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියාවක් එන්නේ නැහැ. ළමයාට උපරිම ස්කන්ධයක් තියෙන වෙලාවට මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියාවක් එන්නේ නැහැ. හොඳයි? දැන් මට හොයන්න ඕනේ ළමයාගේ ස්කන්ධය. ළමයාගේ ස්කන්ධය හොයන්න ඕනේ. දැන් මට ළමයාගේ ස්කන්ධය හොයන්න ඕනේ. මම දැන් ෂේප් එකේ ළමයාගේ ස්කන්ධය හොයනවා. ෂේප් එකේ ළමයාගේ ස්කන්ධය හොයනවා. හරි? ළමයාගේ ස්කන්ධය හොයන්න මම කරන්න ඕනේ හොඳම දේ තමයි මම මේ පොයින්ට් එක A නේ, මේ පොයින්ට් එක B නේ. මෙතන C කියලා දාගන්න, මෙතන D කියලා දාගන්න. හරි? ළමයාගේ ස්කන්ධය තමයි හොයන්න ඕනේ. ළමයාගේ ස්කන්ධය හොයන්න ඕනේ. හරි? දැන් මට ආයතනයක් කියනකො මේ දණ්ඩ පෙරලෙනවද? මේ දණ්ඩ පෙරලෙනවද? පෙරලෙන්නේ නැහැ. පෙරලෙන්න ඕන්න මෙන්න තියෙන්නේ. හැබැයි පෙරලෙන්නේ නැහැ. හරි? පෙරලෙනවට ලස්සන වචනයක් කියන්නකො. භෞතික විද්‍යාවේ පෙරලෙනවට තියෙන ලස්සන වචනේ. පෙරලෙනවට අපි කියනවා බූර්ණයක් කියලා. පෙරලෙනවා කියන්නේ කැරකෙනවා කියන එක නෙමෙයි. එතනින් මෙහෙම කැරකෙනවනේ. කැරකෙනවනේ මේ දණ්ඩ කැරකෙනවා. කැරකෙනවට කියනවා බූර්ණයක් කියලා. දැන් මේ දණ්ඩ කැරකෙනවද? කැරකෙන්නේ නැහැ. දණ්ඩ කැරකෙන්නේ නැහැ. දණ්ඩ කැරකෙන්නේ නැත්නම් මෙයාගේ බූර්ණයක් තියෙන්න පුළුවන්ද? බූර්ණයක් බෑ. බූර්ණයක් තියෙන්න බෑ. කැරකෙන්නේ නැහැ මේ දණ්ඩ. මේ දණ්ඩ කැරකෙන්නේ නැහැ කියන්නේ මේ දණ්ඩ මත බූර්ණයක් තියෙන විදිහක් නැහැ. දණ්ඩ කැරකෙන්නේ නැහැ කියන්නේ දණ්ඩ මත බූර්ණයක් තියෙන විදිහක් නැහැ. හරි. right. මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම උඩරිම කප්පි වෙනවා. මෙන්න මෙහෙම වැඩක් කරනවා. හොඳට අහගන්න. මේ අත්දැකීම් මාර වැදගත්. මෙන්න මෙහෙම වැඩක් කරනවා. මට දැන් මේ දණ්ඩ කැරකෙන්නේ නැහැ. දණ්ඩ කැරකෙන්නේ නැහැ. මට හොයන්න ඕනේ මෙන්න මේ ළමයාගේ ස්කන්ධය. මේ ළමයාගේ ස්කන්ධය හොයන්න ඕනේ. දණ්ඩ කැරකෙන්නේ නැහැ. මට ළමයාගේ ස්කන්ධය හොයන්න ඕනේ. හරි? ළමයාගේ ස්කන්ධය හොයන්න ඕනේ. මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම මෙන්න මේ C ලක්ෂය වටා ගූර්ණය හොයනවා. හරි? දණ්ඩ කැරකෙන්නේ නැහැ. මම C ලක්ෂය වටා ගූර්ණය හොයනවා. C ලක්ෂය වටා ගූර්ණය හෙව්වහම ඒ කියන්නේ C වලින් ඇණයක් ගහලා මේ බල නිසා කැරකෙන්නේ කොයි පැත්තටද කියලා බලන්න. C ලක්ෂය වටා ගූර්ණය හොයනකොට මට උත්තරේ කීයක් එයිද? දණ්ඩ කැරකෙන්නේ නැහැ.
දණ්ඩ කැරකෙන්නේ නැත්තම් මට ගූර්ණය කීයක් එයිද? බිඳුවයි. හරියටම හරි. ගූර්ණයට බිඳුවක් එනවා. කැරකෙන්නේ නැත්තම් ගූර්ණයක් තියෙන විදිහක් නැහැනේ. කැරකෙන්නේ නැත්තම් ගූර්ණයක් තියෙන විදිහක් නැහැ. ඒ කියන්නේ C ලක්ෂය වටා ගූර්ණය ගත්තාම ගූර්ණයට බිඳුවක් එන්න ඕනේ. C ලක්ෂය වටා ගූර්ණයක් ගත්තාම ගූර්ණයට බිඳුවක් එන්න ඕනේ. දැන් අපි බලමු C ලක්ෂය වටා ගූර්ණය කොච්චරද කියලා. හරි? C ලක්ෂය වටා ගූර්ණය කොච්චරද කියලා බලමු. C ලක්ෂය වටා ගූර්ණය ගන්නකොට C ලක්ෂය මත තියෙනවා මේ R එක බලය. C ලක්ෂය මත තියෙනවා R එක බලය. ඒක ගණන් ගන්නවද? ඒක ගණන් ගන්න නැහැ. ගූර්ණය ගන්න ලක්ෂය උඩ තියෙන බල ගණන් ගන්න නැහැ. හරි? ගූර්ණය ගන්න ලක්ෂය උඩ තියෙන බල ගණන් ගන්න නැහැ. හොඳයි? C ලක්ෂය මත බලය ගණන් ගන්න නැහැ. රයිට්. ඊට පස්සේ අනිත් බල ගණන් කරනවා. තව බල කීයක් තියෙනවද මෙයා මත? මෙයා මත තව බල කීයක් තියෙනවද? මේ වෙලාවේ තව බල 3ක් තියෙනවා. තව බල මොනවද තුන? 500යි mg අර අතන මේ අභිලම්බ විද්‍යාව යෙදෙන්නේ මෙතන ඒක යෙදෙන්නේ නැහැනේ. ඒකනේ මම මෙච්චර කිව්වේ. මුගේ උඩරිම බර තියෙනකොට මේක යාන්ත්‍රණය උඩට ඉස්සෙනවනේ. එතකොට මෙතන අභිලම්බ දික්‍රියාව නැති වෙලා යනවා. හැම වෙලේම මෙතන අභිලම්බ දික්‍රියාව නැති වෙලා යනවද? හැම වෙලේම උඩට ඉස්සිලායි මේ වෙනවනේ කියන්නේ උඩට ඉස්සිලා දින්නේ නැහැ. ආයි ගැටෙනවා. ගෑවි නොගෑවි වගේ. ගෑවි නොගෑවි කියන්නේ මෙහෙමයි සීසෝ එකක් වගේ මෙහෙම වෙවි දින්නේ නැහැ. මෙහෙම වෙවි දිනවා කියන්නේ එතන ගූර්ණයක් තියෙනවා කියන එක. මේ පැත්තට ගූර්ණයක් යනවා ආයෙ මේ පැත්තට ගූර්ණයක් යනවා ආයෙ මේ පැත්තට ගූර්ණයක් යනවා ආයෙ මේ පැත්තට ගූර්ණයක් යනවා. එහෙම වුණොත් එහෙම ගූර්ණයක් තියෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. ළමයාගේ උපරිම ස්කන්ධය තියෙනවනේ මෙන්න මෙහෙම වෙලා තියෙනවා. ආයෙ පල්ලහැට එන්න හේතුවක් තියෙනවද කියනවා. මෙහෙම උඩට ඉස්සිච් එක ලාවට ඉස්සිච් එක ආයෙ පල්ලහැට එන්න හේතුවක් තියෙනවද? හේතුවක් නැන්නේ. ආයෙ මෙහෙම ලාවට උඩට ඉස්සිච් එක ආයෙ පල්ලහැට එන්න මේ පැත්තට ගූර්ණයක් දෙන්න ඕනේ. එහෙම කවුරුත් ගූර්ණයක් දෙනවද? නෑ ගූර්ණයක් දෙන්නේ නැහැ. මේ බර තියෙනවා පල්ලෙහාට බරට වඩා මෙතන ගූර්ණේ වැඩි වෙච්ච නිසා ලාවට උඩට ඉස්සෙනවා. ඒ උඩට ඉස්සිච් එක ඒමම තියෙනවා. හරි? එතකොට මෙතන අභිලම්බ දික්‍රියාව නැති වෙලා යනවා. එතකොට මෙතෙන් අභිලම්බ දික්‍රියාවක් තියෙනවද? නෑ. මේ වෙලාවේ අභිලම්බ දික්‍රියාවක් නෑ. හොඳයි. මෙතන මේ වෙලාවේ අභිලම්බ දික්‍රියාවක් නෑ. එතකොට මේ වෙලාවේ බර තියෙනවා සහ මේ දණ්ඩේ බර තියෙනවා. R එක තියෙනවා. R එක ගණන් ගන්න නෑ. R එක ගණන් ගන්න නෑ. හොඳයි? right. එතකොට C ලක්ෂය වටා ගූර්ණය ගමු. C ලක්ෂය වටා ගූර්ණය ගත්තම උත්තරේ එන්න ඕනේ බිඳුවක්. එතකොට C ලක්ෂය වටා දක්ෂිනාවර්ත ගූර්ණ මොනවද? 8 වාරයක් mg. මේ C ලක්ෂය වටා දක්ෂිනාවර්ත ගූර්ණ 8 වාරයක් mg නේ. හරි? 8 වාරයක් 8යි මීටර් වාරයක් mg. ඒකට එකතු වෙන්න ඕනේ නෙවෙයි. මේ C ලක්ෂය වටා mg වලින් ඉන්නේ දක්ෂිනාවර්ත ගූර්ණය 500න් ඉන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයද වාමාවර්ත ගූර්ණයද? වාමාවර්ත ගූර්ණය. හරියටම හරි. 500න් ඉන්නේ වාමාවර්ත ගූර්ණය. හරි? 500 දුර කීයද? C වල ඉඳන් 500 දුර. 500 දුර කීයද? 4. දණ්ඩ මීටර 24ක් දුරයි දිගයි කියනවනේ. දණ්ඩ මීටර 24ක් දිගයි. 24ක් දිගයි නම් දණ්ඩේ හරියම තියෙන්නේ බර තියෙන්නේ. මෙතන මෙතෙන්ට 8යි නම් මෙතන මෙතෙන්ට 4ක් වෙන්න බෑ. මුළු දිග 12ක් වෙන්න බෑ. භාගයක් නෙමෙයි පැත්ත. එතකොට මේක 4ක් වෙන්න ඕනේ. 4යි මීටර. එතකොට 500 ඍණ. ඇයි ඒ වාමාවර්ත ගූර්ණය නිසා? හරි? මීටර 4යි. 4යි මීටර බරව 500. 500 නිව්ටන්. ඒ දෙක එකතු කීයක් එන්න ඕනේ? බිඳුවක් එන්න ඕනේ. ඒ දෙක එකතු බිඳුවක් එන්න ඕනේ. ඇයි ගූර්ණයක් නැහැ සමස්තයක් වශයෙන් පද්ධතිය මත. සමස්තයක් වශයෙන් පද්ධතිය මත ගූර්ණයක් නැති නිසා ඒ දෙක එකතු බිඳුවක් එන්න ඕනේ. රයිට්. බිඳුවයි. එතකොට එනවා mg වරක් 8 mg වරක් 8 m 8 m වරක් g කියන්නේ 10 8 වරක් 10 80යි 80යි m ඍණ 4 වරක් 500 500 4ක් 2000යි සමානයි බිඳුව ඍණ 2000 සමානයි බිඳුව 80යි m ඍණ 2000 සමානයි බිඳුව 2000 යා පැත්තට ගියාම ධන 2000 වෙනවා 80යි m සමානයි 2000යි 80යි m සමානයි 2000යි බිඳුවට බිඳුව කැපිට යනවා m වලට එනවා 200 බෙදීම 8 208ෙන් බෙදුනහම ලස්සන උත්තරයක් එනවා 25යි කිලෝග්‍රෑම් 25යි කිලෝග්‍රෑම් උතර මම මේක තේරුම් කරනවා තාම තේරුම් කරලා ඉවර නැහැ හරි 25යි කිලෝග්‍රෑම් හරි ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේ මුට 20 කිලෝග්‍රෑම් 25ක් තිබ්බොත් එහෙම පෙරලෙනවා
කියන්නේ 25ට වඩා වැඩි. හරි? මේ ළමයාට කිලෝග්‍රෑම් 25කට වඩා වැඩියෙන් බරක් තිබ්බොත් පෙරලෙනවා. කිලෝග්‍රෑම් 25ට වඩා වැඩි බරක් තිබ්බොත් මේක පෙරලෙනවා. ප්‍රශ්නයක් නැහැ. හොඳයි? රයිට්. ඊට පස්සේ මම දැන් මේ පැත්තට එන්න. හොඳයි? මම දැන් ගානේ මේ පැත්තට එන්න. ගානේ මේ පැත්තට එන්න. මේ පැත්තට එනකොට ගානේ මේ පැත්තට එනකොට දැන් ඉස්සෙල්ලා අපි කතා වුණානේ දණ්ඩ පෙරලෙනවා නම් එක්කෝ ළමයා මේ මුල්ලටම ගියත් දණ්ඩ පෙරලෙන්න ඕනේ. එහෙම නැත්නම් ළමයා මේ මුල්ලටම ආවත් දණ්ඩ පෙරලෙන්න ඕනේ. හරි? දෙපැත්තෙම දණ්ඩ පෙරලෙන්න පුළුවන් හැකියාවක් තියෙනවානේ. එහා පැත්තේ මුල්ලෙම දණ්ඩ පෙරලෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ පැත්තේ මුල්ලෙම දණ්ඩ පෙරලෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳයි? එතකොට අපි මේ පැත්තේ මුල්ලේ ළමයාව තියලා බලමු. මේ පැත්තේ මුල්ලේ උඩරිම බරක් තියෙන ළමයෙක්ව තියලා බලමු. දණ්ඩ පෙරලෙන්න නම් කොච්චර බර තියෙන ළමයෙක්ද කියන්න පුළුවන් කියලා. හොඳයි? ආගන්න. දැන් මේ පැත්තේ කිලෝග්‍රෑම් 25ක් බර තියෙන ළමයෙක් තිබ්බොත් එහෙම දණ්ඩ පෙරලෙන්න ඕන වෙන්න තමයි තියෙන්නේ. මේ පැත්තේ කිලෝග්‍රෑම් 25ක් තියෙන ළමයෙක් තිබ්බොත් මේ පැත්තෙන් දණ්ඩ පෙරලෙන්න ඕන වෙන්න තියෙන්නේ. හරි? මේ පැත්තෙන් කිලෝග්‍රෑම් 25ක් තියෙන ළමයෙක් තිබ්බොත් දණ්ඩ පෙරලෙන්න ඕන වෙන්න තියෙයිද නැත්නම් දණ්ඩ නොපෙරලී තියෙයිද? නොපෙරලී තියෙයි. දණ්ඩ නොපෙරලී තියෙයි. හරි? දණ්ඩ නොපෙරලී තියෙයි. හේතුව හොඳට අහගන්න. හේතුව මේ පැත්තෙන් ළමයෙක් තිබ්බා කියලා හිතන්නකෝ. මේ පැත්තෙන් ළමයෙක් තිබ්බොත් හොඳට අහගන්න. මේ පැත්තෙන් ළමයෙක් තිබ්බොත් ඒ ළමයා නිසා දණ්ඩ පෙරලෙන්න ගියා කියලා හිතමුකෝ. මේ ළමයා නිසා දණ්ඩ පෙරලෙන්න ඕන වෙන්න තිබ්බා කියලා හිතන්නකෝ. මේ ළමයා නිසා දණ්ඩ පෙරලෙන්න ඕන වෙන්න තිබ්බොත් මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව එනවද නැද්ද? මේ ළමයා නිසා මෙතන උපරිම වරක් තියෙන ළමයෙක් කියලා ඒ ළමයා නිසා දණ්ඩ පෙරලෙන්න ඕන වෙන්න තිබ්බොත් එහෙම මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් එනවද නැද්ද? එනවා. හරියටම හරි. එනවා. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් එනවද නැද්ද? එන්නේ නැහැ. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් එන්නේ නැහැ. ඇයි ඒ? මෙතන උඩරිම බර ළමයෙක් තියෙන තියෙන්නේ. ඒක නිසා දණ්ඩ මේ පැත්තට පෙරලෙන්න ඕන වෙන්න තියෙන්නේ. කලින් වගේමයි. මේ පැත්තට පෙරලෙන්න ඕන වෙන්න තියෙනකොට මේ අභිලම්බ ප්‍රතික්‍රියාව නැති වෙලා යනවා. හරි? එතකොට තියෙන්නේ මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව විතරයි. එතකොට තියෙන්නේ මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව විතරයි. මම මේක R දෙන්න කියලා කියන්නම්. මේක නැති වෙලා. හොඳයි? එතකොට මෙතන ඉඳලා මෙතන දුර කීයද? මෙතන දුර මේ සම්පූර්ණ දුර 16යි. සෝරි 16 නෙමෙයි සම්පූර්ණ දුර 12යි. මෙතන දුර 12යි. මේ දුර කීයක් වෙනවද? 8යි මීටර. මේ දුර 8ක් වෙනවද? මේ දුර 8ක් වෙනවද? හොඳයි? right? දැන් බලන්න හොඳට බලන්න මේ mg බර නිසා මේ පැත්තට පෙරලෙන්න කියන්නේ. මේක නිසා මේ පැත්තට පෙරලෙන්න ගියා. ඒ පෙරලෙන්න ගියපු එක නතර කරේ කවුද? 500යි නිව්ටන් වලින් ආපු ගූර්ණය. තේරුණානේ? මේක වටා කැරකිලා පෙරලෙන්න ගියා. පෙරලෙන්න ගියා මේ ළමයා නිසා මේ පැත්තට පෙරලෙන්න ගියා. මේ පැත්තට සරලව කියනකොට මේ පැත්තට ගූර්ණයක් ඇති වුණා. ඒ ගූර්ණේ කපලා ඒ කියන්නේ මේ පැත්ත දක්ෂිනාවර්තය ඇති වෙන්න ගියපු ගූර්ණේ කපලා ඒහා සමාන ගූර්ණයක් වාමාවර්තය ඇති කරා. කවුද ඒක ඇති කරේ? නිව්ටන් 500. දක්ෂිනාවර්තව ළමයාගෙන් ඇති කරන ගූර්ණයට සමාන ගූර්ණයක් නිව්ටන් 500න් ඇති වුණා. ඒක නිසා දණ්ඩ වැටෙන්නේ නැතුව ඔන්න වෙන්න තිබ්බා. කැරකෙන්නේ නැතුව ඔන්න වෙන්න තිබ්බා. ගූර්ණයක් එන්නේ නැතුව තිබ්බා. හරි? දැන් බලන්න නිව්ටන් 500. දැන් නිව්ටන් 500 විතරද ඇත්තටම දැන් ළමයා දක්ෂිනාවර්තව ගූර්ණයක් ඇති කරනකොට වාමාවර්තව ගූර්ණයක් ඇති කිරීමේ ගෞරවය අයිති වෙන්න ඕනේ නිව්ටන් 500ට විතරද? නිව්ටන් 500ට විතරද? නෑ. ඇයි? මීටර 4 ඔට්ටුවද? නෑ. මීටර 4 දායකත්වයක් දීලා තියෙනවා. හරි? මීටර 4 දායකත්වයක් දීලා තියෙනවා මේ වාමාවර්ත ගූර්ණයක් ඇති වෙන්නේ. ඒතකොට මීටර 4යි 500යි දෙන්න එකතු වෙලා තමයි වාමාවර්ත ගූර්ණයක් ඇති කරේ. ළමයා දක්ෂින 8යි ළමයයි එකතු වෙලා වාමාවර්ත ගූර්ණයක් ඇති කරනකොට ඒක කපන්න දක්ෂිනාවර්ත ගූර්ණයක් ඇති කරේ නිව්ටන් 500යි 4යි. හරිද? නිව්ටන් 500යි 4යි. ඒ වගේම වැඩක් දැන් මේ පැත්තේ වෙන්නේ.
දැන් ළමයයි 4යි එකතු වෙලා. ළමයයි 4යි එකතු වෙලා වාමාවර්ත කූර්ණයක් ඇති කරන්න හදනවා. ළමයයි 4යි එකතු වෙලා වාමාවර්ත කූර්ණයක් ඇති කරන්න හදනවා. ඒක කපන්න නම් කවුද ඉන්නේ? 8යි 500යි. 8යි 500යි තමයි දක්ෂිනාවර්ත කූර්ණයක් ඇති කරන්නේ. හොඳයි? 8යි 500යි දක්ෂිනාවර්ත කූර්ණයක් ඇති කරන්න වෙනවා මේ ළමයයි 4යි ඇති කරන වාමාවර්ත කූර්ණය කපන්න. හොඳයි? දැන් හොඳට බලන්න. මේ ළමයයි 8යි ඇති කරන දක්ෂිනාවර්ත කූර්ණය. ළමයයි 8යි ඇති කරන දක්ෂිනාවර්ත කූර්ණය අපි කියමුකෝ 8යි mg කියලා. මේක 8යි mg. එතකොට 8යි mg කපන්න 4 වරක් 500ක් තිබ්බා. 2000ක් තිබ්බා. 8යි mg කපන්න 2000ක් තිබ්බා. හරි? දැන් බලන්න මේ 4යි mg නේ මෙතන තියෙන්නේ. මෙයාගේ බර mg කියලා ගත්තොත් මේ පැත්තේ උඩරිම බර ළමයෙක් කියලා එයා මේක m1 කියලා ගන්නවා. m1g කියලා ගත්තොත් එහෙම එතකොට 4යි m1g කපන්න කොච්චර අනිත් පැත්තට කොච්චර කූර්ණයක්ද තියෙන්නේ? 8 වරක් 500ක්. 4000. 4000. හරි? එතකොට මේ පැත්තෙන් මේ 4 වරක් m1. 4 වරක් m1 කපන්න මේ පැත්තට කූර්ණය තියෙනවා 4000. හරි? මේ හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න. 8 වරක් mg. 8 වරක් mg. ලම්බ දුර වැඩි. ලම්බ දුර වැඩි. ලම්බ දුර වැඩි නම් මේ පැත්ත ඇති වෙන කූර්ණය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න එපා. දක්ෂිනාවර්ත කූර්ණය වැඩි වෙන්න ඕනේ. දක්ෂිනාවර්ත කූර්ණය වැඩි. දැන් මෙහෙම හිතන්නකෝ. මෙහෙම හිතන්නකෝ. මෙයයි එකතු වෙලා තමයි මෙයයි එකතු වෙලා තමයි මෙයයි එකතු වෙලා ඇති කරන කූර්ණය කපන්න ඕනේ. හරි? ලම්බ දුරයි බලයයි එකතු වෙලා තමයි මේ පැත්තේ ලම්බ දුරයි බලයයි එකතු වෙලා ඇති කරන කූර්ණය කපන්න ඕනේ. දැන් බලන්න මේ පැත්තේ ලම්බ දුර වැඩි මෙයාගේද මෙයාගේද? ළමයාගේ පැත්තේ ලම්බ දුර වැඩි. ළමයාට වාසි. ළමයාට වාසි. ළමයාගේ පැත්තේ ලම්බ දුර වැඩි. හරි? ළමයාගේ පැත්තේ ලම්බ දුර වැඩි නම් ළමයාගේ බර අඩු කරගන්න පුළුවන්. ලම්බ දුර වැඩි නම් බර අඩු කරගන්න පුළුවන්. මොකද මේ පැත්තේ කූර්ණය ඇති කරන්න ලම්බ දුර වැඩි නම් බර අඩු කරන්න පුළුවන්. මේ පැත්තේ බරෙන් එන්නේ 2000ක කූර්ණයක්. බරෙන් එන්නේ 2000ක කූර්ණයක්. බරෙන් 2000ක කූර්ණයක් ඇති කරනවා. ඒක කපන්න ලම්බ දුරෙන් 8ක සපෝට් එකක් දෙනවා. මේ ළමයාට ලම්බ දුරෙන් 8ක සපෝට් එකක් දෙනවා. ඉතුරු ටික තමයි ස්කන්ධයෙන් තියෙන්න ඕනේ. ලම්බ දුරෙන් 8ක සපෝට් එකක් දෙනවා. ඉතුරු ටික තමයි ස්කන්ධයෙන් තියෙන්න ඕනේ. දැන් බලන්න මේ පැත්ත ගත්තාම මේ පැත්තට 8යි 500යි එකතු වෙලා 4000ක කූර්ණයක් දෙනවා. 4000ක කූර්ණයක් දෙනකොට ඒක කපන්න මේ පැත්තේ ළමයට තියෙන්නේ කීයද? 4යි. ලම්බ දුර තියෙන්නේ 4යි. ඉතුරු ටික තමයි බරෙන් ගන්න ඕනේ. මේ පැත්තේ ළමයට වාසිද අවාසිද? අවාසි. තේරෙනවද? මෙතන දැන් මේ ලක්ෂය වටා කූර්ණය කරනකොට දක්ෂිනාවර්ත කූර්ණය 4000ක් වෙනවා. 4000 කපන්න ලම්බ දුර 4යි තියෙන්නේ. ලම්බ දුර 4යි ස්කන්ධය තමයි ඉතුරු ටික දෙන්න ඕනේ. හරි? එහෙනම් මෙතන ලොකු ස්කන්ධයක් තියෙන්න ඕනේ නේද පෙරලෙන්න? හරි? ඇයි ලම්බ දුර අඩුයි? මේ පැත්තෙන් කියන්න පුළුවන් උපරිම ස්කන්ධය නිව්ටන් 100යි. මේ පැත්තෙන් කියන්න පුළුවන් උපරිම ස්කන්ධය වෙනවා නිව්ටන් 100ක්. 100ට වඩා තිබ්බොත් මේ පැත්තෙන් පෙරලෙනවා. මේ පැත්තෙන් කියන්න පුළුවන් උපරිම ස්කන්ධය නිව්ටන් 25යි. 25ට වඩා තිබ්බොත් පෙරලෙනවා. හරි? ඒ කියන්නේ 25ක ස්කන්ධයක් තියෙන ළමේ, ඒ කියන්නේ මේ පැත්තේ 25ට වඩා වැඩි ස්කන්ධයක් තියෙන ළමේ කවොත් පෙරලෙනවා. මේ 25ක ස්කන්ධයේ තියෙන ළමයා මේ මුල්ලට ගියාම පෙරලෙන්නේ නැහැ. මේ මුල්ලට ගියාම පෙරලෙන්නේ නැහැ. හේතුව මේ මුල්ලේ තියෙන්න පුළුවන් උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 100. හරිද? කිලෝග්‍රෑම් 100ක ළමෙක් තමයි මේ මුල්ලේ ඉන්න පුළුවන් උපරිම. හරිද? ඒක එතකොට කිලෝග්‍රෑම් 100ක ළමෙක් මේ මුල්ලේ ඉන්නකොට පෙරලෙන්නේ නැහැ. කියන්නේ කිලෝග්‍රෑම් 25ක ළමෙක් මේ මුල්ලට ආවොත් කොහොමද පෙරලෙන්නේ නැහැ. හැබැයි මේ පැත්තේ ඉන්න පුළුවන් උපරිම, මේ පැත්තේ පෙරලෙන්න ඕන වෙන්න තියෙන පුළුවන් උපරිම ස්කන්ධය 100යි. 100ක ළමෙක් මේ පැත්තට ආවොත් දන්න පෙරලෙනවා. ඇයි ඒ? මේ පැත්තේ තියෙන පුළුවන් උපරිම ගාන 25 නිසා. එතකොට දණ්ඩේ එක මුල්ලක ඉඳන් අනිත් මුල්ලට යනකම් නිරූපද්‍රිතව ඇවිදින්න පුළුවන් නිව්ටන් 25 ළමයට විතරයි. 25 ළමයා මේ මුල්ලේ ඉඳන් මේ පැත්තට ගියාට මේ අනිත් මුල්ලට ගියාම දණ්ඩ කොතනකදවත් පෙරලෙන්නේ නැහැ. හැබැයි 100 ළමයා මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට ආවම මේ මුල්ලේදී දණ්ඩ පෙරලෙනවා.
හරි. ඒකට දා cm ස්කන්ධය කිලෝග්‍රෑම් 100 ළමයට නිරූපණය මේ මුලින් ඉඳන් අර වලට යන්න බෑ. 25 ළමයට මේ මුලින් ඉඳන් මේ මුලට යන්න පුළුවන්. හරි. මේක පිළිවෙල ලියමු. මේක ලියනකොට පොඩක් පිළිවෙල ලියන්න. b කෙලවරේ දැකිය හැකි උපරිම b කෙලවරේ සිටිය හැකි උපරිම ස්කන්ධය සමානයි m ලෙස ගනිමු. m ලෙස ගනිමු කියලා ඔන්න m වලගේ b කෙලවරේ තියෙන පුළුවන් උපරිම ස්කන්ධය m වලගේ 25 කියලා ගමු. ඊට පස්සේ a කෙලවරේ තිබිය හැකි කැපිටල් a කෙලවරේ තිබිය හැකි උපරිම ස්කන්ධය කැපිටල් a කෙලවරේ තිබිය හැකි උපරිම ස්කන්ධය හොයන්න සමානයි m1 ලෙස ගනිමු. හරි. කැපිටල් a කෙලවරේ තිබිය හැකි උපරිම ස්කන්ධය සමානයි m1 ලෙස ගනිමු. එතකොට කැපිටල් a කෙලවරේ ස්කන්ධය ඒ විදිහට හොයනකොට කැපිටල් a කෙලවරේ උපරිම ස්කන්ධය තිබ්බට පස්සේ මෙතනින් r1 නැති වෙලා යනවා. එතකොට මම d වටා ගූර්ණයක් ගත්තොත් d වටා ගූර්ණය බිඳුවක් වෙන්න ඕන. d වටා ගූර්ණය බිඳුවක් වෙන්න ඕන. d වටා ගූර්ණය ගත්තාම d වටා දක්ෂිනාවර්තයේ ගූර්ණය එනවා 500 වරක් 8ක්. 500යි නිව්ටන් වරක් 8යි මීටර. වාමාවර්ත ගූර්ණය එනවා m1 g වරක් 4යි මීටර. ඒක සමාන වෙන්න ඕනේ බිඳුවට. එතකොට එනවා 500 වරක් 8 4000යි. 4000 ඍණ m1 වරක් 4 කියන්නේ 40යි m1 සමානයි බිඳුවයි. එතකොට එනවා 4000 සමානයි 40යි m1 කියන්නේ. දෙපැත්තම 40න් බෙදුවාම m1 එනවා 100යි කිලෝග්‍රෑම් කියන. m1 එනවා 100යි කිලෝග්‍රෑම්. ඒ කියන්නේ මේ පැත්ත කියන්න පුළුවන් උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 100යි. මේ පැත්තේ තියන්න පුළුවන් උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 25යි. හොඳයි. එම නිසා අපිට කියන්න පුළුවන් කෙලින්ම මේ පැත්තට කිලෝග්‍රෑම් 25ක් ආවොත් පෙල්ලෙන්නේ නැහැ. ඒ මේ පැත්තේ තියෙන පුළුවන් උපරිම 100යි. හැබැයි මේ පැත්තට 100ක් ආවොත් පෙල්ලෙනවා. හේතුව මේ පැත්තේ තියෙන පුළුවන් උපරිම ගාන 25 නිසා. එම නිසා නොපෙරළි දණ්ඩේ A සිට B දක්වා ඒ කියන්නේ දණ්ඩ පුරාම පෙරලෙන්නේ නැතුව යන්න පුළුවන් උපරිම ස්කන්ධය තමයි 25. දක්වා ගමන් කිරීමට හැකි උපරිම ස්කන්ධය සමානයි 25යි කිලෝග්‍රෑම් weight. සමානයි 25යි කිලෝග්‍රෑම් weight. කිලෝග්‍රෑම් 25. නොපෙරළි A සිට B දක්වා ගමන් කරන්න පුළුවන් උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 25. හරි. ගානේ තව කොටසක් අහන්න. ඒ කොටසට නම් දැන් ගේමක් නැති උත්තර දෙන්න පුළුවන්. ගානේ තව කොටසක් අහනවා. කෙලින්ම සමානයි කියලා ගන්න බැරිද කියලා අහනවා. 8 වරක් mg සමානයි 400 4 වරක් 500 කියලා කෙලින්ම මේකට සමානයි කියලා ගන්න බැරිද කියලා අහනවා. පුළුවන්. ගූර්ණය තමයි. ඒ කියන්නේ ගූර්ණේ බිඳුවයි. සමස්ත ගූර්ණේ බිඳුව නම් මේ ලක්ෂ්‍ය වඩා දක්ෂිනාවර්ත ගූර්ණ මේ ලක්ෂ්‍ය වඩා වාමාර්ත ගූර්ණ වලට සමාන වෙන්න ඕනි කියලා කෙලින්ම එකපාරම ගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ගන්න පුළුවන්. එහෙම ගන්නවා සාමාන්‍යයෙන්. එහෙම කිසි අවුලක් නැහැ. හරි. මේ ගාන ගෙදර ගිහින් අධ්‍යයනය කරන්න ඕනේ.
නොපෙරළී A සිට B දක්වා ගමන් කර හැකි උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 25 වේ. නොපෙරළී A සිට B දක්වා ගමන් කර හැකි උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 25 වේ. නොපෙරළී A සිට B දක්වා ගමන් කර හැකි ස්කන්ධය කිලෝග්‍රෑම් 25 වේ. ගාන ඉතුරු කොටස අහනවා. බලන්න හොඳට කියවලා ඉතුරු කොටසට නම් දැන් උත්තර ලියන්න පුළුවන් වෙයි. හොඳට කියවලා බලන්න. මොකක්ද අහන්නේ කියලා. වැඩියෙන් බල දෙන්න පුළුවන් කැපිටල් A කෙරවල. කැපිටල් A කෙරවලේ C100ක් ස්කන්ධය තියෙන එක කියන්න පුළුවන්. අර කැපිටල් A කෙරවලේ ස්කන්ධය 100ක් තියාගෙන ස්කන්ධය 100ක් තියෙන වස්තුවක් A කෙරවලේ තියන්න පුළුවන් පෙරලෙන්නේ නැතුව. B කෙරවලේ තියන්න පුළුවන් කැපිටල් B කෙරවලේ තියන්න පුළුවන් කිලෝග්‍රෑම් 25ක් ස්කන්ධය තියෙන එකක් විතරයි. එතකොට ස්කන්ධය 25ක් තියෙන එක විතර මේ මුල් B මුල්ලේ ඉඳන් A මුල්ලටම A මුල්ලේ ඉඳන් B මුල්ලටම නිදහසේ යන්න පුළුවන්. ස්කන්ධය 25ක් තියෙන එකට තමයි දණ්ඩ පුරාම නිදහස යන්න පුළුවන් පෙරලෙන්නේ නැතුව. හරි. එතකොට ළමයාට කියන්න පුළුවන් උපරිම ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 25. හරි. ගාන ඊළඟට අහනවා. මේ මොකක්ද අහන්නේ? දැන් ওই කිලෝග්‍රෑම් 25ක් ඉන්න ළමයා දණ්ඩේ එක තැනකට ගියාට පස්සේ මේ අභිලම්බ ප්‍රතික්‍රියා දෙකම සමාන වුණා. කිලෝග්‍රෑම් 25ක් තියෙන ළමයා ගැන කතා කරන්නේ. කිලෝග්‍රෑම් 25ක් තියෙන ළමයාට තමයි දණ්ඩ පුරාම යන්න පුළුවන් දණ්ඩ පෙරලෙන්නේ නැතුව. ඔය කිලෝග්‍රෑම් 25ක් තියෙන ළමයා දණ්ඩේ එක තැනකට ගියාට පස්සේ මේ අභිලම්බ ප්‍රතික්‍රියා දෙකම සමාන වුණා. අපෙන් අහනවා ඒ තැන කොතනද කියලා. තැන යන්නේ. තැන කොතනද කියලා අහනවා. බලන්න පොත්‍රේට ගන්න. ගාන හිතන්න මේ ගාන ගාන මම විස්තර කරාටත් වඩා හොඳට අධ්‍යයනය කරගෙන නෝට් එක දාන්න පුළුවන් නම් මේ ගාන තව කාට හරි කියලා දෙන්න. තව කවුරු හරි බලය අමාරු ඉස්කෝලේ වුණේ ගේමින් ගන්න. ඉස්කෝලේ වුණේ නිකන් මම මේ ක්ලාස් එක ප්‍රොමෝට් කරන්න නෙවෙයි කියන්නේ ඉස්කෝලේ වුණේ කියලා අහන්න මේ ගාන හදන්න පුළුවන්ද කියලා හදන්න බෑ කියලා කිව්වොත් බලෙන් කියලා දෙන්න. මෙන්න මෙහෙම ගාන හදන්න පුළුවන් කියලා කියලා දෙන්න. ඒකට කියලා දෙනකොට මම ක්ලාස් එක ප්‍රොමෝට් කරන්නේ ඒ කියන්නේ ඌට බැරි වුණොත් ඌට කියලා දෙන්න කියන්නේ ඒකේ හේතුව තමයි ඌට කියලා දෙනකොට ඌ එක එක ප්‍රශ්න අහනවා. ඇයි බං උතන මෙතනින් ඌර්ණයක් ගන්න පුළුවන්? අර ඌර්ණේ මෙහෙම ගන්න පුළුවන්. සිනහ සම්පූර්ණතාව ගන්න වලට ඌ ප්‍රශ්න අහනවා. ඒ අහන ප්‍රශ්න වලට හිත උත්තර දෙදී ඌට කියලා දෙන්න ඕනේ. ඒකෝට මාර විදියට ඇඟට වදිනවා. සමහරව කියනවා නම් හරි බරපතල කතාවක් කියන්නේ C එකෙන් උඩට එන්න නම් C එකකින් උඩට එන්න නම් අනිවාර්යෙන් විශේෂ දේවල් කරන්න ඕනේ. අනිත්‍යව නොකරන විශේෂ දේවල් නොකර C එකෙන් උඩට එන්න බෑ. අනිත්‍යව නොකරන විශේෂ දේවල් නොකර මොනවා හරි විශේෂ දෙයක් කරන්න ඕනේ. විශේෂ දේවල් කරන්න ඕනේ. විශේෂ විදිහට සබ්ජෙක්ට් එක ඇඟට වදින දේවල් කරන්න ඕනේ. එතකොට තමයි C එකෙන් උඩට එන්න පුළුවන්. නැත්තම් ගානට ඇවිල්ලා C එකෙන් නතර වෙනවා. ඒක හොඳට පේපර් එක ලස්සනට ප්ලෑන් කරලා හදනවා. දැන් අපිට තේරෙනවානේ. පේපර් එක ලස්සනට ප්ලෑන් කරලා හදනවා. තැනින් තැන හොඳ චාටර් ප්‍රශ්න දෙක තුනක් දානවා. සාමාන්‍ය විදිහට වැඩ කරපු ළමයෙක් ලස්සනට ඇවිල්ලා C එකෙන් නතර වෙන විදිහ තමයි පේපර් එක හදන්නේ. දැන් ළමයි හැමදාම පොඩි උන් ඇවිල්ලා ලියන්නේ එක සෙට් එකක් යනවා ආයෙ පොඩි උන් සෙට් එකක් යනවා ලියනවා. ඒ සෙට් එක යනවා ආයෙ පොඩි උන් සෙට් එකක් යනවා ලියනවා. හරි. එතකොට ඒ එන හැම පොඩි එකෙක්ටම මේ A level කියන එක අලුත්නේ. එතකොට උන් ආයෙ හැම එකම බිඳුවේ ඉඳන් පටන්ගෙන C එකට ඇවිල්ලා නතර වෙලා යනවා. බිඳුවේ ඉඳන් පටන් ගන්නවා C එකට ඇවිල්ලා නතර වෙලා යනවා. එකෙක් දෙන්නෙක් විතරක් A B වලට යනවා. ඒකට විශේෂ හේතුව තමයි එකෙක් දෙන්නෙක් විතරක් විශේෂ දේවල් කරනවා. විශේෂ දේවල් කියන එක අදහස් කරේ හිත එක තැන තියාගෙන අර මේ ගාන අධ්‍යයනය කරපන් කියලා කොහොම අයි පොලිසියට අධ්‍යයනය කරන්නේ එකෙක් දෙන්නෙක් විතරයි. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. සර් කෙනෙක් වුණාම වැරද්දක් දැක කපටිකමට වැරද්ද නොකිය ඉන්න ඕනේද නැත්නම් වැරද්දක් දැක්කොත් ඒක කියන්න ඕනේද? වැරද්දක් දැක්කොත් ළමයෙක්ගේ වැරද්දක් දැක්කොත් උගේ හිතේ ඉඳලා ක්ලාස් එක නතර කරයි කියලා හිතලා ඒ වැරද්ද නොකිය කපටිකමට කටවහගෙන ඉන්න ඕනේද? වැරද්ද දැක ඌ වැරද්දක් කරන්නේ ඌට කෙලවෙනවා කියලා දැනගෙන කපටිකමට කටවහගෙන ඉන්න ඕනේද නැත්නම් වැරද්දක් කරනවා කියලා දැක්ක ගමන් බොයි කරන්නේ වැරද්දක් ඔය වැඩේ කරොත් ඌට කෙලවෙනවා කියලා කියන්න ඕනේ. කියන්නේ නැහැ. හරිද? මට මේ ක්ලාස් එක ඇතුලේ සියුම් කෙලවීමක් පේනවා. මට පේනවා ඒක. අවංකවම කියන්නේ අර
මට මේ ක්ලාස් එක ඇතුලේ කෙලවීමක් පේනවා. මට ඒක සිවුම්ම පේනවා. හැම එකකටම නෙමෙයි මේ කියන්නේ. වැරද්ද කියන්නේ මේ වැරද්දක් දැක්කොත් වැරද්ද කියන්න ඕනේ. කොල්ලොන්ට වැරද්දක් දැක්කොත් ඒ වැරද්ද කියන්න ඕනේ. එතකොට තමයි මේ වැරද්ද හදාගන්නේ. හරි? මට මේ ක්ලාස් එකේ සිවුම් කෙලවීමක් පේනවා. ලස්සනට මට ඒක පේනවා. ගානක් හදන්න දුන්නාම සමහරයෝ මේ ගාන බොක්කෙන්ම හදනවා. හරි? මට මේක රඟපාන්න ඕනේ කියලා නෙමෙයි කියන්නේ මට නිකන් බැලුවා සිවුම් එක පේනවා. සමහරවෝ මේ ගාන අවංකව හදනවා. ගානක් හදන්න දුන්නාම මේ ගාන අවංකව හදනවා. ගාන හදන්න දෙන ටයිම් එකේ ඒ ගාන අවංකව try කරනවා. හැබැයි ගාන හදන්න දෙන ටයිම් එකේ මොකෙක්ට හරි ඕනනම් පුළුවන්. ඕනනම් පුළුවන් මෙහෙම කරන්න. ගාන හදනවා වගේ බොරුවට පොත දිහා බලාගෙන වෙන දෙයක් කල්පනා කර ඉන්නත් පුළුවන්. පුළුවන්. හිත ඇතුලේ මොනවද යන්නේ කියලා අපි දන්නේ නැහැ. ගාන හදනවා වගේ වෙන දෙයක් කල්පනා කර ඉන්නත් පුළුවන්. එහෙම කල්පනා කර හිටියොත් මේ ගාන ඇඟට වදින්නේ නැහැ. මේ ගාන ඇඟට වදින්නේ නැහැ. මේ ගාන ඇඟට යන්නේ නැහැ. බොක්කට වදින්නේ නැහැ සරලව කියනවා. මේ කරන එක බොක්කට යන්නේ නැහැ. බොක්කට යන්න නම් ගාන හදන්න දෙන ටයිම් එකේ හොඳට හිත එක තැනක තියාගෙන අවංකව බාහිර පරිසරයේ ඔක්කොම අමතක කරලා ගානට ફોකස් කරලා නිදහසේ නිස්කලංකව. නිදහසේ නිස්කලංකව ගාන try කරනවා. මට බොහොම සිවුම් පේනවා. ගානට ફોකස් කරන්නේ නැතුව මනස වෙන පැති වලට යවලා ආතල් එකේ ඉන්නවා වගේ ගතියක් මට දැනෙනවා අර ගාන හදන්න දෙන ටයිම් එක ඇතුලේ. හරි ඒකේ වෙන අවාසිය. ඒකේ වෙන අවාසිය. ඒතකොට ගාන ඇඟට වදින්නේ නැහැ. මට හොඳට මතකයි 2021 ක්ලාස් එකේ එකෙක් කිව්වා මෙන්න මෙහෙම කතාවක්. අලුතෙන් ආපු එක. 2021 ක්ලාස් එකේ කියන්නේ උඹලට කලින් අවුරුද්ද. 2021 ක්ලාස් එකේ මම දැන් ක්ලාස් එකේ මුල ඉඳන් උගන්වනකොට මම එක එකව කියනවනේ. ඒක කොල්ල වැඩ කරනවනේ. වැඩ කරනකොට ක්ලාස් එකට අලුතෙන් ආපු එකේ. අලුතෙන්ම ක්ලාස් එකට ආපු එකේ උගේ දෙවෙනි සතියේ. උගේ දෙවෙනි සතිය දැන් ගාන try කරන්න දෙනවා මම කොල්ලොන්ට. කොල්ලොන්ට ගාන try කරන්න දීලා මම බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට මම බාත්රූම් එකට හරි මොකක් හරි එළියට ගියා. මොකක් හරි කේස් එකකට මම එළියට ගිහිල්ලා මම ඇතුළට එනකොට ක්ලාස් එක ඇතුළට එනකොට මුන් කතා කරනකොට අරු කියනවා අලුත් එකා කියනවා මේ ඇයි බං ඔය තටමදනම හදන්නේ දැන් කොහොමද සර් බෝඩ් එකේ හදනවනේ බං ඇයි මල කට් කන්නේ ඒකට තේරෙන්නේ නැහැ ඒ කියන්නේ කොහොමද සර් බෝඩ් එකේ හදනවනේ ඒකට බලාගෙන ලියාගනින් මම ඇයි මේ දාන්නේ බල ඒකට තේරෙන්නේ නැහැ හරි ඒ කියන්නේ ඒක මට සිවුම හරියට තේරෙනවා එකක් ඌ දන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ කියන එක මේ ගාන හදන්න try කරන්න ටයිම් එක දෙන්නේ ගාන ඇඟට වදින්න ඕනේ නිසා නැත්තම් මටත් පුළුවන් ගාන කියව ගන්න හරි කියවද හරි බලන්න කියලා දවස් ගාලා බලන්න විස්තර කරන්න පුළුවන් හිතලා කියනකොට ගාන ඇඟට වදින්නේ ගාන කියවගෙන කරන්නේ හරි බලාගෙන මම හදනවා ගාන ඇඟට වදින්නේ සෙට් වෙන්නේ නැහැ නේද නිකම්ම අතුලින් සර් කියන එක අපි බලන් ඉන්නවා ගාන ඇඟට බොක්කට වදින්නේ නැහැ කියන එක නම් තේරෙයි කියන එක තේරෙයි ඒ වුණාට තමන් try කරලා කෙලවෙලා ඊට පස්සේ කියලා දෙනකොට තේරෙන එකනේ මුතර වදින්නේ ඇඟට ඒකනේ වදින්නේ අන්න ඒක වෙන්න තමයි මම ඔය try කරන්න ටයිම් එක දෙන්නේ ඒ try කරන්න දෙන ටයිම් එකේ වෙන දේවල් කාට හරි ඕන කල්පනා කරගෙන ඉන්න පුළුවන් හරි ගමන සතියේ සතුටින් අහනවා අනිවාර්යයෙන් ඒක ගැන කල්පනා කරගෙන ඉන්න පුළුවන් හරි මොකෙක්ට හරි ඕන නම් පුළුවන් හැබැයි එහෙම වුණොත් ගාන එකට වදින්නේ නැහැ හරි ගාන try කරන්න ටයිම් දුන්නාම අවංකව ගානට focus කරන්න හරි අනිත් එක ගෙදර ගිහින් අධ්‍යයනය කරන්න කියලා කිව්වහම ගෙදර ගිහින් අධ්‍යයනය කරන්න කිව්වම අවංකව අධ්‍යයනය කරන්න අවංකව අධ්‍යයනය කරන්න හරි ඒ අධ්‍යයනය කිරීම මම මේ කියන qualities අඩු වුණාම තමයි 100කට වැටෙන්නේ මම මේ කියන qualities අඩු වුණාම තමයි 100කට වැටෙන්නේ කිසිම දෙයකට බය වෙන්න එපා මේ ක්ලාස් එකේ වූ 100කින් පල්ලෙහාට වැටෙන එකක් නෑ වැටෙන්න දෙන්නේ නෑ මම ලීසි 100කින් පල්ලෙහාට 100කින් පල්ලෙහාට වැටෙන්න දෙන්නේ නෑ කොහොම හරි වට කරලා මම ගහනවානේ හතර වටේටම ගහනවා ක්ලාස් එකක් කට් වුණා මේ වීඩියෝ දාලා හතර වටේටම කරන්න ඕනේ හැම දෙයක් මටවලා නෙගින් 100කින් පල්ලෙහාට වැටෙන්න දෙන්නේ නෑ හැබැයි මට නම් 100 එකක් ගත්ත කියන්නේ මට නම් ලොකු දෙයක් නෙමෙයි අතට 100 එකක් මම නම් ගණන් ගන්න නැහැ. ඒතර මම ගණන් ගන්න 100 එකක් තමයි වැඩක් නැති නෙමෙයි අතට 100 එකක් කියන්නේ. අනිවාර්යෙන් ඒ නැත තරමතරම බීවත් තියෙන්න ඕනේ. AB ගන්න පුළුවන් වෙන්නේ අර විශේෂ ක්වොලිටි එකට වැඩ කරොත් විතරයි. දැන් මෙහෙම A level කරන මොකෙක්වත් වැඩ නොකරන උන් ඉන්නවා. නිකන් බලන්න රටේ මේ ශ්‍රී ලංකාවේ A level කරන මොකෙක්වත් වැඩ නොකරන උන් ඉන්නවා. වැඩ නොකරන හරිම අඩුයි. ඔය මුලින් ඉස්කෝල වල එකෙක් දෙන්නේ කොහොම ඉන්නවා ඇති. හැබැයි වැඩ නොකරන උන් හරිම අඩුයි 120ක් විතර තමයි වැඩ නොකරන උන් ඉන්නේ. හරි ඒක හරියට තේරුම් ගන්න දැන් මගේ රස්සාව මේකනේ. මම එළියට ජාතිය ළමයි ආශ්‍රය කරනවානේ. රට පුරා ඇවිදගෙන වැඩ නොකරන ළමයි ඉන්නේ 120ක් විතර.
120ක් වැඩ නොකරන ළමයි ඉන්නේ. එහෙනම් 100 කීයක් වැඩ කරන ළමයිද? 80ක් ඉන්නේ වැඩ කරන්නේ. ඇයි මේ මන්ද බුද්ධිකයෝ නෑනේ මම මේකේ මන්ද බුද්ධිකයෝ නෑ. වැඩි ඉස්කෝල ප්‍රමාණයක ටෙක්නොලොජි කරන්න ගන්නේ සයන්ස් මැත්ස් වලට C තියෙනවා. ටෙක්නොලොජි වලට ගන්නේ ගොඩක් ඉස්කෝල වල සයන්ස් මැත්ස් වලට C තියෙනවා. අපි දැක්කම දරුවා එහෙමනම් ඒ 8 ඒ 7 ඒ 6 උඩ ඒ 7 උඩ කෙලින්ම ගන්න. සයන්ස් මේ ටෙක්නොලොජි වල. ඒතර 180ක් ඉන්නේ මේකේ වැඩ කරන්නේ. ඒතර වැඩ කරන හැම එකෙක්ම දැන් මේ A level ක්ලාස් එක ළමයෙක්ට මොකක් හරි පාඩම් කරගෙන යනවා කියලා කිව්වොත් එහෙනම් පාඩම් කරගෙන ඉන්න කොහොමද? හරි. ඒතකොට මේ මට්ටමට ගැලපෙන පේපර් එකක් තමයි දෙන්නේ. ඒතකොට ඒ වගේ පේපර් එකකට ලෑස්ති වෙනකොට විශේෂ විදිහට ලෑස්ති වෙන්නේ නැත්නම් මෙන්න මෙහෙම රිසල්ට් එකක් තමයි එන්නේ. මම S කියලා මෙතන දැම්මේ නැහැ. S කියලා නොදාන්න හේතුව තමයි ලංකාවේ වැඩි දෙනෙක් ඉන්නේ C. අහලා බලපන් කොයිදද? අයි නෝමල් වැඩ කරපු ඕන අය කෙනකින් අහපන් රිසල්ට් කොහොමද කියලා C එකක් කියලා කියන්නේ. වැඩි දෙනෙක් කියන්නේ C කියලා. S කියන්නේ නෑ බං S එන්නේ නෑ වැඩි දෙනෙක්. වැඩි දෙනෙක්ට S එන්නේ නෑ. වැඩි දෙනෙක් එන්නේ C. ඒකට හේතුව විශේෂ පොලිටියට වැඩ කරන්නේ නෑ. කියන්නේ පොලිටියට වැඩ කරන්නේ නෑ ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා ඒ ගාන හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. ගෙදර ගිහින් ගානේ මම විස්තර කරාට වඩා දේවල් තියෙනවා. මම විස්තර කරාට වඩා දේවල් තියෙනවා. හොඳම දේ තමයි මොකෙක් හරි අල්ලගෙන ওই ගාන කියලා දෙනවා නම් හොඳට ඇඟට වදිනවා. බලය දැන් පුළුවන්. බලය පුළුවන්. බලයට බයද? බය නෑ. බලයට බයද? බය නෑ. බලේ චාර්ටර් ගානක් ආව හදා ගන්න පුළුවන්. ඒක නම් ෂුවර් නෑ. බලේ නෝමල් ගානක් දුන්නොත් නෝමල් ගානක් දුන්නොත් නම් පුළුවන්. චාර්ටර් ගානක් දුන්නොත් නම් හදන්න පුළුවන් කියලා ෂුවර් නෑ. බලයට බයද? එහෙමද බයකුත් නෑ. මම බය නම් නෑ බලයට. හැබැයි චාර්ටර් ගානක් ආව හදන්න කුඩක් අමාරුයි. අන්න මේ මට්ටම තිබ්බනම් ඇති දැන්. දැනට මේ මට්ටම තිබ්බනම් ඇති. හරි. බලේ බැරිද? පුළුවන්. බලේ පුළුවන්. හැබැයි චාර්ටර් ගානක් ආව හදා ගන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? එහෙනම් කරන්න ඕනේ විශේෂ දේවල් කරන්න ඕනේ. හරි? විශේෂ දේවල් කරන්න ඕනේ මේ ගාන පුළුවන් නම් මොකක්ද කියලා දෙන්න. ගෙදර බූස් පැටි හරි කමන්නේ කියලා දෙන්න. ගෙදර බූසව තියාගෙන උට කියලා දෙන්න මේ ගාන. මම කියන්නේ මම මේක අදහස් කරන්නේ උට කියන්න. උට කියනකොට මේක මෙහෙමයි වෙන්නේ. මෙතනින් ගූර්ණයක් එනවා. ගූර්ණයක් එනකොට නේ අටවරක් එන්ජි ගූර්ණයක් එනවා කියලා මම ඔය කියපු විදිහට ඔක්කොම විස්තර කරනවා. බෝඩ් කෑල්ලක් අරගෙන එතකොට හොඳට ඇඟට වදිනවා. හොඳට ඇඟට වදිනවා. විශේෂ විදිහට මේක කරන්න ඕනේ. අනිත්‍ය වූ නොකරන විශේෂ දේවල් කරපන්. අනිත්‍ය වූ නොකරන විශේෂ දේවල් කරපන්. මේ කරන විශේෂ දේවල් වල ප්‍රතිඵල Tamanට කොයි මොහොතක හෝ ලැබෙනවා. හරි? විශේෂ දේවල් කරන්න ඕනේ මේ. විශේෂ දේවල් නොකර සාම්ප්‍රදායික රැල්ලේ ගිහිල්ලා කොට දාන්න බෑ. කොට දාන්න බෑ. සාම්ප්‍රදායික හැම ළමෙක්ටම වෙන්නේ සි. විශේෂ දේවල් කරන්න ඕනේ. හරි? හරි. ඊළඟට ගාන ඊළඟ කොටස නෑ. හරි? ගාන ගෙදර ගිහින් හොඳට අධ්‍යයනය කරනකොට තමයි මෙතනින් උඩට ඉස්සෙන්නේ. නැත්නම් නෝමල් සීලක් කියන මම මේ නැවත කියන්නේ මේ ක්ලාස් එකේ කීව යුතු නිසා නිකන් ඔය හැම වෙලේම කටට කරනවා කියනවා නෙවෙයි. කීව යුතු ක්ලාස් එක දිහා දැක්කම මට තේරෙනවා මේ වෙලාවට මොකද්ද කියන්න ඕනේ කියලා. ඒ කීව යුතු දේ තමයි මම කියන්නේ. නැත්නම් මේ හැම වෙලේම කියනවා නෙවෙයි. හරි. හරි. ඊට පස්සේ අපි අපේ මරු කතාවක් අහනවා මේ මුල්ලේ ඉඳන් යම් දුරකට ගියාම මෙන්න මේ අභිලම්භ ප්‍රතික්‍රියා දෙකම සමාන වෙනවා. එහෙම සමාන වෙනවා නම් මේ මුල්ලේ ඉඳන් යන්න ඕනේ දුර කොච්චරද කියලා තමයි අහන්නේ. අපි එහෙනම් අලුත් රූපයක් අරගමු. අලුත් රූපයක් අරගමු. මෙන්න මෙහෙම අලුත් රූපයක් අරගමු. අලුත් රූපේ මෙන්න මෙහෙම අලුත් රූපයක් අරගමු. මේ අලුත් රූපේ මෙතනින් තියෙනවා නිව්ටන් 500ක්. 500යි නිව්ටන්. මෙතනින් තියෙනවා නිව්ටන් 500ක්. දැන් කිලෝග්‍රෑම් 25ක් තියෙන එක මෙහෙට ඇවිල්ලා. කිලෝග්‍රෑම් 25ක් තියෙන එක මෙහෙට ඇවිල්ලා මූ ඉන්නේ දැන් මේ හරිය විතර. මූ මේ හරිය විතර ඉන්නවා අභිලම්භ ප්‍රතික්‍රියා දෙක සමාන වෙලා. සමාන වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ කියලා මෙහන්. සමාන වෙන්න නම් මූ මෙතන ඉඳන් කොච්චර දුරක් ඉන්න ඕනද කියලා එහෙනම් සමාන වෙලා ඒ සමාන වෙච්ච වෙලාවේ මූ මේ මුල්ලේ ඉඳන් ඇවිල්ලා තියෙන දුර x කියලා ගමු. සමාන වෙලා සමාන වෙච්ච වෙලාවේ මූ මේ මුල්ලේ ඉඳන් ඇවිල්ලා තියෙන දුර x. එහෙනම් x වුණා හරි. x වුණා හරි. හරි. මේ මුල්ලේ ඉඳලා ඔන්න අභිලම්භ ප්‍රතික්‍රියා දෙක සමාන වෙනවා. බර 500 මුගේ බර එනවා 25ක් 10 250. 250යි නෙමෙයි. හරි. right. මේ මුල්ලේ ඉඳන් ගූර්ණේ හොයන්න තමයි ඕනේ. හරි. මේ මුල්ලේ ඉඳන් මෙතෙන්ට තියෙන දුර හොයන්න තමයි ඕනේ. හරි. right. දුරක් හොයන්න නම් බල සමතුලිතතාවක් හරි මොකක් හරි දාලා හරිනවද? නෑ. අනිවාර්යයෙන්ම දුරක් හොයන්න නම් ගූර්ණයක් ගන්න ඕනේ.
ගූර්ණයට දුර සම්බන්ධ වෙන්නේ. සිරස් බල සමතුලිතතාව දාලා ගූර්ණයක් හොයන්න පුළුවන්. සෝරි. සිරස් බල සමතුලිතතාව දාලා මේ x වලගේ හොයන්න පුළුවන්. බෑ. ඉහළට තියෙන බල වලට පල්ලෙහාට තියෙන බල සමාන කරලා x වලගේ හොයන්න පුළුවන්. බෑ. හේතුව දිගවල් සම්බන්ධ වෙන්නේ නැහැ ඒක. දිගවල් සම්බන්ධ කරගන්න අනිවාර්යයෙන්ම ගූර්ණ දාන්න ඕනේ. ගූර්ණ දාන්න ඕනේ. A point එකේ ඉඳන් තියෙන දුරනේ යන්නේ. ගානේ යන්නේ එහෙමනේ. කැපිටල් A වලින් ඉඳන් තියෙන දුරනේ. කැපිටල් A වලින් ඉඳන් මෙතෙන්ට තියෙන දුර හොයන්න ඕන නම් A වටා ගූර්ණය තමයි හොයන්න ඕනේ. A වටා ගූර්ණය හොයනකොට අපිට A වටා R වලින් ගූර්ණයක් එනවා. A වටා මේ R වලින් ගූර්ණයක් එනවා. R ඒවා දෙකෙන්ම ගූර්ණයක් එනවනේ A වටා. A වටා R ඒවා දෙකෙන්ම ගූර්ණයක් එන නිසා අපි ඉස්සෙල්ලාම R වලගේ හොයාගෙන ඉමු. R වලගේ දන්නේ නැතුව අපිට A වටා පද්ධතියේ ගූර්ණය ගන්න බෑනේ. බල දන්නේ නැතුව ගූර්ණ ගන්න බෑ. ඒක නිසා බල හොයාගෙන. R වලගේ හොයාගෙන මෙන්න මෙහෙම වැඩ කරන්නේ. දැන් මේ දණ්ඩ උඩට තොරණය වෙනවද? දණ්ඩ ඉහළට තොරණය වෙන්නේ නැහැ. දණ්ඩ පල්ලෙහාට තොරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දණ්ඩ මත ඉහළට තියෙන බලයි දණ්ඩ මත පල්ලෙහාට තියෙන බලයි සමාන වෙන්න ඕනේ. දණ්ඩ මත ඉහළට තියෙන බලයි දණ්ඩ මත පල්ලෙහාට තියෙන බලයි සමාන වෙන්න. හරි? හරි. සිරස් සමතුලිතතාව දාලා R වලගේ හොයන්න පුළුවන් නේ? දණ්ඩේ සිරස් සමතුලිතතාව සලකා කියලා R වලගේ හොයන්න. එතකොට අපිට ගන්න පුළුවන් මෙතන සිරස් සමතුලිතතාව. දණ්ඩේ සිරස් සමතුලිතතාව සලකා. දණ්ඩේ සිරස් සමතුලිතතාව සලකා. සිරස් සමතුලිතය සලකා. දණ්ඩේ සිරස් සමතුලිතතාව සලකා. දණ්ඩේ මත ඉහළට තියෙන බල දණ්ඩ මත පල්ලෙහාට තියෙන බල වලට සමාන වෙනවා. දණ්ඩ මත ඉහළට තියෙනවා ආරුයි ආරුයි. ඒ කියන්නේ 2යි R. 2යි R දණ්ඩ මත ඉහළට තියෙනවා පල්ලෙහාට තියෙනවා 500යි 250යි. 500යි 250යි එකතු වුණාම 750යි. 750යි. එතකොට එනවා R වල එනවා කියන්නේ 375 නිව්ටන්. ඔන්න අභිලම්බ දිග්‍රාව 375. එතනින් එන අභිලම්බ දිග්‍රාව 375. දැන් එහෙනම් මේ වටා ගුණය ගන්න. අභිලම්බ දිග්‍රාව 375යි නිව්ටන්. මේකත් 375යි නිව්ටන්. 375යි නිව්ටන්. එහෙනම් ඒ වටා ගුණය ගත්තා නම් හරියි. ඒ වටා ගුණය ගත්තාම ඒ වල ඉඳන් මෙතෙන්ට තියෙන දුර 4යි මීටර. ඒ වල ඉඳන් මෙතෙන්ට තියෙන දුර මේ දුර 12යි කියලා අපි දන්නවා. මේ දුර 12යි නේ අවුල නැහැ. උඩ රුප්පෙත් තියෙනවනේ. මෙතන මෙතෙන්ට 4යි මෙතෙන්ට 12යි. මේ දුර නම් මෙතන තියෙන දුර x හරිද? ඒක තමයි හොයන්න ඕනේ. මෙතන මෙතෙන්ට දුර 10. මෙතන මෙතෙන්ට දුර 10. මෙතන ඉඳලා මේ කූඤ්ඤයට තියෙන දුර නම් 16. මේ කූඤ්ඤයට තියෙන දුර 16. කූඤ්ඤය කියන්නේ මේ ඊඩාලට තියෙන දුර 16. මේ බරට තියෙන දුර මේ දණ්ඩේ බරට පැහැදිලි නේ රූපේ. රූපය පැහැදිලිද? රූපය පැහැදිලි. හා? පැහැදිලි. අවුල නැහැ. මේ A ලක්ෂය ඉඳලා බරට තියෙන දුර 12ක් වෙන්න ඕනේ. දණ්ඩේ බරට තියෙන දුර 12යි. A ලක්ෂය ඉඳලා පළවෙනි කූඤ්ඤයට තියෙන දුර 4යි. A ලක්ෂය ඉඳලා දෙවෙනි කූඤ්ඤයට තියෙන දුර 12යි. 16. 16. A ලක්ෂය ඉඳලා 16. A ලක්ෂය ඉඳලා 16. A ලක්ෂය නම් මෙන්න මේකට තියෙන දුර x. ඒක තමයි හොයන්න ඕනේ. සර් අර 370 සමානයි කියලා කොහොමද කියන්නේ? මූ මෙතෙන්ට එනකොට අභිලම්බ ප්‍රතික්‍රියා දෙක සමාන වුණාලු. උනාලිය ගන්න ඉඳලා ලුකෝ ඒ සමාන උනාලිය ගන්න නැත්තම් ඔය දේ සමානයි කියලා කියන්න බෑනේ කිසිම විදිහකට. එහෙම අවස්ථාවේ කියන්න බෑනේ අභිලම්බ ප්‍රතික්‍රියා දෙක සමානයි. ඔය නෑ ඒ අවස්ථාවේ කියන්න බෑ. අපි දැන් ගාන හදන්නේ දැන් මූ මෙතෙන්ට ආවලු. අහන්නකො හොඳට ගාන ඉස්සෙල් ගාන තේරුම් ගන්නකො. මූ මෙතෙන්ට ආවලු. x දුරක් ආවලු. ආවට පස්සේ අභිලම්බ ප්‍රතික්‍රියා දෙක සමාන වුණාලු. එහෙනම් ආපු දුර කොච්චරක්ද කියලා තමයි අපෙන් අහන්නේ. දැන් ආපු දුරයක් නෝනේ. තේරෙනවද? x දුරක් ආවම දෙක දෙක සමාන වෙනවා. වෙලා. දැන් මූ මෙතෙන්ට ආවොත් දෙක සමානද?
මේ අවිලෝම ප්‍රතික්‍රියා දෙක සමානද? මූ මෙතන ඉඳන් මෙතෙන්ට આવත් අවිලෝම ප්‍රතික්‍රියා දෙක සමානද? නෑ. මූ මෙතන ඉඳන් මෙතන නතර වුණොත් අවිලෝම ප්‍රතික්‍රියා දෙක සමානද? නෑ. මෙතන ඉන්න වෙලාවට විතරයි අවිලෝම ප්‍රතික්‍රියා දෙක සමාන. අවිලෝම ප්‍රතික්‍රියා දෙක සමාන වෙලාවට මූ ඒ ලක්ෂණ කොච්චර දුරක් ඇවිල්ලාද කියලා තමයි අපි ගන්න. එහෙනම් මේ ආපු දුර තමයි හොයන්න ඕනේ. ඒ දුර ඇවිල්ලා තියෙන වෙලාවට අවිලෝම ප්‍රතික්‍රියා දෙක සමානයි. සමාන වෙන්න නම් එන්න ඕනේ දුරනේ අහන්නේ. එහෙනම් මේ දුර ආවා කියලා හිතාගෙන රූපයක් ඇන්දොත් ඒ රූපය ඇන්ද වෙලාවට අවිලෝම ප්‍රතික්‍රියා දෙක සමාන වෙලා තියෙන්න ඕනේ. හරි. දැන් මොකද කරන්න ඕනේ? ඒ වටා ගුණයක් ගන්න ඕනේ. ඒ වටා ගුණයක් ගත්තාම x ළඟට හොයාගන්න ඕනේ. ඉස්සෙල්ලා අරයන් කියපු විදිහට ගන්න හදමු. ඒ වටා දක්ෂිනාවර්ත ගුණ ඒ වටා වාමාවර්ත ගුණ වලට සමාන වෙනවා. ඇයි මේ වෙලාවේ දණ්ඩ පෙරලෙන්න හදනවද කොහෙටවත්? දණ්ඩ කැරකෙන්න හදනවද කොහෙටවත්? නෑ. එහෙනම් දණ්ඩේ ඒ ලක්ෂයෙන් එනයක් ගැහුවොත් දණ්ඩ කැරකෙනවද? නෑ. හරි? ඒක නිසා ඒ වටා දක්ෂිනාවර්ත ගුණ වලට ඒ වටා වාමාවර්ත ගුණ සමාන වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ දණ්ඩ කැරකෙන්නේ නැත්තේ. දණ්ඩ කැරකෙන්නේ නැතුව එක තැන තියෙනවා නම් ඒ වටා දක්ෂිනාවර්ත ගුණ වලට ඒ වටා වාමාවර්ත ගුණ සමාන වෙලා තියෙනවා. හරි. තව විදිහකට මෙහෙම කියන්නම්කෝ. මේ බලයක් පෙට්ටියක් තියෙනවා. පෙට්ටියකට මේ පැත්තෙන් F බලයක් දෙනවා. F එක බලයක් දෙනවා. මේ පැත්තෙන් F එක බලයක් දෙනවා. පෙට්ටිය යන්නේ නැහැ. පෙට්ටිය කොහෙටවත් ත්වරණය වෙන්නේ නැහැ. පෙට්ටියට මේ පැත්තෙන් F එක බලයක් දෙනවා. මේ පැත්තෙන් F දෙක බලයක් දෙනවා. කාට හරි ඕන නම් මෙහෙම කියන්න පුළුවන්. F එක බලය මේ පැත්තට F එක බලයක් දෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට F දෙක බලයක් තියෙනවා. ඍණ F2 බලය සමානයි බිඳුවයි කියලා කියන්න පුළුවන්. ඇයි කොහෙටවත් වස්තුව ත්වරණය වෙන්නේ නැත්නම් F1 බලයයි F1 බලයෙන් F2 අඩු කරාම බිඳුවක් එන්න ඕනේ. ඇයි සම්ප්‍රයුක්ත බලයක් නැහැ. කාට හරි ඕන නම් එහෙම කියන්නත් පුළුවන්. කාට හරි ඕන නම් මෙහෙම කියන්නත් පුළුවන්. දැන් පෙට්ටිය යන්නේ නැති නිසා F1 බලයට F2 බලය සමාන වෙලා පෙට්ටිය යන්නේ නැහැ කියලා කාට හරි ඕන නම් කියන්න පුළුවන්. තේරුණාද? පෙට්ටිය ත්වරණය වෙන්නේ නැත්නම් මේ පැත්තේ ඉස්සරහට තියෙන බලය වලින් පිටිපස්සට තියෙන බල අඩු කරාම සම්ප්‍රයුක්ත බලය බිඳුවක් එන්න ඕනේ. පෙට්ටිය ත්වරණය වෙන්නේ නැත්තම්. කාට හරි ඕන නම් එහෙම කියන්නත් පුළුවන්. පෙට්ටිය ත්වරණය වෙන්නේ නැත්තම් කාට හරි ඕන නම් මෙහෙම කියන්නත් පුළුවන්. ඉස්සරහට තියෙන බල පස්සට තියෙන බල වලට සමාන වෙන්න ඕනේ කියලා කාට හරි ඕන නම් එහෙම කියන්නත් පුළුවන්. තේරුණාද? කාට හරි ඕන නම් කියන්න පුළුවන් මේක වටා දක්ෂිනාවර්ත ගුණ වල. ඒ වටා දක්ෂිනාවර්ත ගුණ වල ඒ වටා වාමාවර්ත ගුණ වල එකතුව බිඳුවක් වෙන්න ඕනේ කියලා කියන්නත් පුළුවන් කාට හරි. එහෙම නැත්නම් කාට හරි මෙහෙම කියන්නත් පුළුවන්. ඒවට දක්ෂිනාවර්ත පූර්ණ ඒවට වාමාවර්ත පූර්ණ වලට සමානයි කියලා කියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. සමාන කරලා x ලගේ හොයන්න බලන්න. ඉදිරි ටික හොයන්න බලන්න. මීටර 6ක් එනවා. සාධන දෙක එහෙම આવොත් මේ යන්නේ දුදින්නේ නැහැ නේ යනවා. ඒකේ අතන දැන් වෙච්චි තේරුණා. එකම බලයක් આવොත් මේ යන්නේ දුදි. ඔව් මේ දැන් මේක ත්වරණය වෙන්නේ නැත්තම් කියනවා. මේක ත්වරණය වෙන්නේ නැත්තම්. තේරුණාද මොකද කියන්නේ? මේක ත්වරණය වෙන්නේ නැල්ලු. හරිද? අහන්නකෝ. මේක ත්වරණය වෙන්නේ නැල්ලු. සිරිපාලමමයි සිරිදාසමමයි දෙපැත්තෙන් තල්ලු කරනවා. පෙට්ටිය ත්වරණය වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? සිරිපාලමමගේ බලය වැඩි වෙයි. සිරිපාලමමගේ බලය වැඩි නම් මොකද වෙන්නේ? පෙට්ටිය සිරිපාලමමගේ පැත්තට ත්වරණය වෙනවා. සිරිපාලමමගේ බලය වැඩි නම් පෙට්ටිය මේ පැත්තට ත්වරණය වෙනවා. සිරිදාසමමගේ බලය වැඩි නම් පෙට්ටිය මේ පැත්තට ත්වරණය වෙනවා. පෙට්ටිය ත්වරණය වෙන්නේ නැල්ලු. අපිට බලන් හිටියාම තේරෙනවා පෙට්ටිය ත්වරණය වෙන්නේ නැහැ නේ මචං. කියලා අපිට බලන් හිටියාම තේරෙනවා. එහෙනම් අපිට බැලුවාම තේරෙන්නේ සිරිපාලමමගේ බලය සිරිදාසමමගේ බලය කැපිලා ගිහින්. ඒ කියන්නේ පෙට්ටිය ත්වරණය වෙන්නේ නැහැ. ඒක එක එක කියලා ගත්තේ එහෙමයි. මොකද අපි දන්නේ නැහැ සිරිපාලමමයි සිරිදාසමමයි දෙන්නගේ බල සමානද කියලා. හරි. කාටද ඕන මේ බලය අඩු කරාම බිඳුවක් වෙච්ච නිසා ත්වරණයක් උනේ නැහැ කියලා කියන්නේ. ත්වරණය වෙන්නේ නැහැ කියන්නේ දෙපැත්තෙම එක සමාන බල දෙකක්. එක සමාන බල දෙකක් එන්න ඕනේ. හරි. එහෙම කියන්න පුළුවන්. නැත්නම් මේ බලය අඩු කරාම බිඳුවක් වෙච්ච නිසා ත්වරණය වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කාටද? තේරුණාද? එකම දෙයකින් ක්‍රම දෙකකට කියන්න පුළුවන් ඉතින්.
වටානේ. වාමාවර්ත බල පුරණයක් දෙන්නේ නැහැ නේද? බලමු අභිලම්බ ප්‍රතික්‍රියා තිබ්බට බලමු මේ බල කීයක් තියෙනවද කියන්නකෝ මට. මම බල ටික මෙහෙම මාක් කරගන්නවා. මට මේක ගාන හදන්න දෙන්නේ බල ටික විතරක් මාක් කරගන්නවා. මෙන්න ඒ ලක්ෂය ඒ වල ඉඳන් 4 මීටර දුරින් තියෙනවා පල්ලෙහා නෙවෙයි උඩට නිව්ටන් ඉහළ දිශාවට තියෙනවා නිව්ටන් 375. නිව්ටන් 375. ඊට පස්සේ තව 12කින් ඒ වල ඉඳන් 12කින් ඒ ලක්ෂය ඉඳන් කෙලින්ම 12කින් තියෙනවා නිව්ටන් 500. මෙහෙම කරගන්න ඕනේ මම අර පැටලෙන නිසා ඔයාලට නිව්ටන් 12 මීටර දුරේ 500ක් තියෙනවා. හරි. ඊට පස්සේ ඒ වල ඉඳන් 16 මීටර දුරින් ඒ වල ඉඳන් 16ක් කියලා ගෙලින්ම දෙනවනේ 16 මීටර දුරින් ආයෙ තියෙනවා 375. ඒ ලක්ෂය ඉඳන් 16 මීටර දුරින් තියෙනවා 375. ඊට පස්සේ ඒ ලක්ෂය ඉඳන් x දුරකින් තියෙනවා අරුගේ බර. x දුරකින් තියෙනවා ළමයාගේ බර. ඒක තමයි අපෙන් අහන්නේ. ළමයාගේ බර තියෙනවා මෙතනින් පල්ලෙහාට x දුරකින් කීයද 250. 250. හරි. එතකොට දැන් අපි ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්න හදන්නේ. ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්න හදන්නේ. හරි. දැන් බලන්න ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගමු. ඒ ලක්ෂ්‍ය වටා දක්ෂිනාවර්ත ගූර්ණය ගත්තාම බිඳුවක් එන්න ඕනේ. ඇයි ඒ වලින් ඇණයක් ගැහුවා මේ දණ්ඩ කැරකෙන්නේ නැහැනේ. ඒ වලින් ඇණයක් ගැහුවා මේ දණ්ඩ කැරකෙන්නේ නැහැ. එහෙනම් ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණේ බිඳුවක් එන්න ඕනේ. මේ ලක්ෂ්‍ය වටා ගූර්ණේ බිඳුවක් එන්න ඕනේ. හරි. එතකොට ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණේ බිඳුවක් වෙන්න ඕනකොට ඒ ලක්ෂ්‍ය වටා මොනවද තියෙන බල? ඉස්සෙල්ලාම මේක 375. 375 ධන දෙන්නද? ඒ ලක්ෂ්‍ය වටා දක්ෂිනාවර්ත ගූර්ණ ගන්නකොට 375 ධන දෙන්නද? වෙන හරියටම හරි. ඒකෝස ගුණ කෙන්නයි කියලා හිතුවොත් එකතු කරලා ගන්නකොට උත්තර බිඳුවක්. ධන ඒවයි ඍණ ඒවයි ඔක්කොම එකතු කරලා අන්තිමට ගන්නකොට උත්තරේ බිඳුවක් එනවා. හරි. හරි මෙහෙමයි. දැන් ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ටික ගන්න ඕනේ. එතකොට 375 ඍණ 375යි නිව්ටන් වාරයක් එයාට ඒ වල ඉඳන් තියෙන දුර කීයද? 4 මීටර. 4 මීටර. ඔන්න ඒක හරි. ඒ බලය හරි. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? ඊළඟ එක 500. 500න් එන ගූර්ණේ ධන දෙන්නද? ඒ ලක්ෂ්‍ය වටා දක්ෂිනාවර්ත ගූර්ණේ සැලකුවොත් 500න් එන ගූර්ණේ ධන දෙන්නද? ධන 500 වාරයක් 500යි නිව්ටන් වාරයක් එයාට තියෙන ලම්බ දුර 12යි මීටර. හරි. ඊට පස්සේ ධන ඊළඟ එක මේ x තුරක් තියෙනවා මේ 250 ධන දෙන්නද? ධන. දක්ෂිනාවර්ත ගූර්ණේ ඒ වලින් ඇණයක් ගමම දකුණු පැත්තට කරකින්නේ වම් පැත්තට. දකුණු පැත්ත. දක්ෂිනාවර්ත නම් ධන දෙන්නද? ධන. දක්ෂිනාවර්ත ගූර්ණේ ගන්න ධන. එතකොට 250 වාරයක් 250 නිව්ටන් වාරයක් එයාට තියෙන දුර x. හරි. ඊට පස්සේ මේ 375 ධන දෙන්නද? වෙන. එයාට මම ඍණ කියලා දාන්නම්. එළිම මම යටින් ගන්නවා. ධන ඍණ 375. ඍණ 375 වාර එයාට තියෙන දුර 16. 16 මීටර. හරි. දැන් මේක සුළු කරමු. එතකොට අන්තිම උත්තරේ කීයක් එන්න ඕනද? අන්තිම උත්තරේ බිඳුවක් එන්න ඕනේ. ඔක්කොම එකට එකතු කරාම බිඳුවක් එන්න ඕනේ. ඒ වටා දක්ෂිනාවර්ත ගූර්ණේ බිඳුවක් එන්න අපි පටන් ගන්න. දැන් මොන ඒ වටා දක්ෂිනාවර්ත ගූර්ණේ අපි හිතුවා ඒකට උත්තරේ බිඳුවක් එන්න ඕනේ. හරි. එතකොට එනවා 375 වරක් 4. 375 වරක් 4 කියන්නේ කීයද? මට මෙන්න මෙහෙම එකක් ඔළුවට එනවා. කමන්න කීයද? 1500 නිව්ටන් මීටර. ඒකට එකතු වෙන්න ඕනේ 500 වරක් 12. 6000යි නිව්ටන් මීටර. 1000
1500යි නිව්ටන් මීටර් ධන sorry ඍණ 1500යි නිව්ටන් මීටර් ධන 6000යි නිව්ටන් මීටර් ධන 6000යි නිව්ටන් මීටර් ඊට පස්සේ එන්න ඕනේ ධන 250යි x ධන 250යි x ඍණ 6000 ඒක සමාන වෙන බිඳුවට. මෙතන ධන 6000 නිව්ටන් මීටර වලට ඍණ 6000 නිව්ටන් මීටර කැපිලා යනවා. එතකොට එනවා මේ ඍණ 1500 ආපස්සට ගන්න ගියාම ධන 1500යි. 250යි x සමාන වෙන්න ඕනේ 1500ට. බිඳුවට බිඳුවක් කැපෙනවා. x සමානයි 150 බෙදීම 15. sorry 150 බෙදීම 25. උත්තරේ එනවා 6 මීටර කියලා. උඹ ගන්න සුපිරි ගන්න. ඒක මම හරියට පැය දෙකක් ඉස්සර ඒ ගාන විස්තර කරලා පැය දෙකක්. ඒතකොට ආ දක්ෂිනාර්ධ ගත්තේ නේද? ඒ ඕන්න වාමාවර්ත ගන්නත් පුළුවන්. වාමාවර්ත කූර්ණය ගත්තොත් ඔක්කොගෙම එකතු බිඳුවක් එනවා. එතකොට මෙයා ධන වෙනවා, මෙයා ඍණ වෙනවා, මෙයා ඍණ වෙනවා, මෙයා ධන වෙනවා. තේරෙනවද? එහෙම වෙලා කොහොමද උත්තරේ බිඳුවක්? ඕකෙත් ප්‍රයෝග සමානයි මේ දානවා වගේ මේ ගූර්ණය වෙන පැත්තට මේ තේරුණා? ගූර්ණය වෙන පැත්තට දාන කියලා. ඔය x සමානයෙන් මේ දානකොට මේ පැත්තට x සමානයෙන් මේ දැම්මොත් මේ පැත්තට තියෙන බල ධන මේ පැත්තට තියෙන බල ඍණනේ. ඒ වගේ ගූර්ණයේ දක්ෂිනාවර්තව ගත්තොත් දක්ෂිනාවර්ත ගූර්ණ ඔක්කොම ධන අමාවර්තව ඍණ. කොහොම හරි එකතු වෙලා අන්තිම උත්තරේ බිඳුවක් එන්න ඕනේ. මේ පැත්තට ගූර්ණය ගත්තොත් උත්තරේ බිඳුවක් එන්න ඕනේ. මේ පැත්තට ගූර්ණය ගත්තොත් උත්තරේ බිඳුවක්. ඒතකොට බිඳුව එන්නේ මොකටද? මොකද බිඳුව එන්න හේතුව තමයි මේ දණ්ඩ කැරගෙනවා. ඒ වලින් ඇණයක් ගැහුවම දණ්ඩ කැරගෙනවා. ඒ වලින් ඇණයක් ගැහුවම දණ්ඩ කැරගෙනවා. ඒ වලින් නෑ. දණ්ඩ කැරගෙන්නේ නැහැ. මේ බල තියෙන විදිහට මේ බල මෙහෙම තියෙනවනේ. මේ බල තියෙන විදිහට මෙහෙම මේ බල තියෙන විදිහට මේ දණ්ඩ කැරගෙනවා. මේ දණ්ඩ බලන්න මේ දණ්ඩ දිහා බලන්නකෝ. දණ්ඩ කැරගෙනවා. ඒ වටේට දණ්ඩ කැරගෙනවද? කැපිටල් A වටේට දණ්ඩ කැරගෙනවද? ඒ වටේට කැරගෙන්නේ නැහැ. එහෙනම් ඒ වටේට පූර්ණේ බිඳුවක් වෙන්න ඕනේ නේද? කැරගෙන්නේ නැහැ කියන්නේ පූර්ණේ බිඳුවයි කියන්නේ. ඒකයි අපි මේ පූර්ණේ බිඳුවක් කියන්නේ. ඒ වටේට කැරගෙන්නේ නැහැ. ඒ වටේට දකුණු පැත්තට කැරගෙන්නේ නැහැ. ඒ නිසා ඒ වටේ පූර්ණේ බිඳුවයි කියලා ගත්තා. අරගෙන පූර්ණේ හොයලා හෙව්වට පස්සේ උත්තරේ බිඳුවක් එන්න ඕනේ කියලා අපි දන්නවා. එහෙම බිඳුවක් එන්න ඕන නිසා පූර්ණ ටික එකතු කරලා උත්තරේ බිඳුවක් එන්න ඕන නිසා බිඳුව කියලා දැම්මා. බිඳුව කියලා දාලා සමීකරණයක් හදාගෙන ඒකේ x උත්තර කරා. Starter ऋण 250 x ऋण 6000 इतना दाना नहीं है මේකෙන් එන පූර්ණේ ධන දෙන්නද? ऋण 375 න පූර්ණේ ධන දෙන්නද? ඍණ. ඍණ වරක් 16, ඍණ 375 වරක් 16. ධනයි ඍණයි ගුණ වුණාම උත්තරේ ධන දෙන්නද? ධනයි ඍණයි ගුණ වුණාම උත්තරේ ඍණ උත්තරයක් එන්න ඕන. 375 16 වුණාම 6000. ඒතකොට එන්නේ ඍණ උත්තරය. ඒකයි මෙතන ඍණ. ऋण 6000 तो ऋण 6000 है ඔව්. ऋण है तो 250 दाना वरान तो ऋण 6000 250 ධන වරහන් ඇතුලේ ඍණ 6000. වරහන් ඇතුලේ තියෙන ඍණ 6000යි ඍණයි වරහන් ඇතුලේ තියෙන ඍණ 6000ගේ ඍණයි මෙතන තියෙන ධනයි ඍණයි ගුණ වුණාම උත්තරේ ඍණ. ඒකයි මෙතන ඍණ ලකුණක් ගන්නවා. ඊළඟාන මේ පැත්තේ ළමයා මේ පැත්තේ තියෙන පුළුවන් උපරිම ස්කන්ධය 100යි මේ පැත්තේ තියෙන පුළුවන් උපරිම ස්කන්ධය 100යි ළමයාගේ ස්කන්ධය 25යි මේ පුරා යන පුළුවන් ළමයාගේ ස්කන්ධය 25යි මේ පැත්තේ තියෙන පුළුවන් උපරිම ස්කන්ධය 100යි ඒ කියන්නේ ළමයාට තමයි 75 කිලෝ 75 උත්තර දෙන්න පුළුවන් හරි ළමයාගේ ස්කන්ධය 25යි තව කිලෝ 75 right එතකොට එනවා එතකොට ඒක උත්තරේ ලියන්නේ මෙහෙමයි. උත්තරේ ලියන්නේ මෙහෙමයි. උත්තරේ ලියන්නේ මෙහෙමයි. කැපිටල් A ලක්ෂයේ කැපිටල් A කි තිබිය හැකි
उपरिम ස්කන්ධය कैपिटल A ही තිබිය හැකි උපරිම ස්කන්ධය CI කිලෝග්‍රෑම්. ළමයාගේ ස්කන්ධය 25ක් නිසා ළමයාට එසිතිය හැකි උපරිම ස්කන්ධය CI කිලෝග්‍රෑම් වලින් අඩු කරන්න ඕනේ 25 කිලෝග්‍රෑම්. අන්තිමට එනවා 75 කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 75ක් ළමයාට උස්සන්න පුළුවන්. ඒ කෙලවරේ. B කෙලවරේ එහෙම උස්සන් ඉන්න පුළුවන්ද 75? දැන් B කෙලවරේ 75ක් කිස්සුත් පෙළ. සර් ඒ DI උපරිම ස්කන්ධය සමානයි CI කියලා අපි කලින් හොයලා ළමයාට සමානයි CI උපරිම සර් සමානයි CI ඊට පස්සේ වාක්‍ය මොකද්ද? මේක ලියන්න මේ අනු A කියලා A හි තිබිය හැකි උපරිම ස්කන්ධය CI කිලෝග්‍රෑම්. ඊට පස්සේ ඊටවල කියන්නේ ළමයාගේ ස්කන්ධය 25ක් නිසා ළමයාගේ ස්කන්ධය 25 කිලෝග්‍රෑම් නිසා ඒහිදී ළමයාට ඔසවාගෙන සිටිය හැකි ස්කන්ධය ඒ කෙලවරේදී ළමයාට ඔසවාගෙන සිටිය හැකි ස්කන්ධය එනවා ස්කන්ධය එනවා CI කිලෝග්‍රෑම් නේ තියෙන්න පුළුවන් උපරිම එක. ඒකෙන් ළමයාගේ ස්කන්ධය අඩු කරාම ඉතුරු වෙනවා 75. 25 කිලෝග්‍රෑම් අඩු කරාම 75 කිලෝග්‍රෑම් 75